පින්වත් ස්වාමීන් වහන්සේ, මෙහෙණින් වහන්සේ, පින්වත්නි, අපි අද ඉරිදා දවසේ අපි මේ පටිච්චසමුප්පාද දර්ශනය ඉදිරියෙන් තියාගෙන තමයි මේ දේශනා මාලාව සිද්ධ කරගෙන ඉන්නේ. ඉතින් අපි මේ සති කීපේ මේ සලායතන පිළිබඳ තේරුම් ගැනීමට අදාළව තමයි මේ ධර්ම කරුණු සාකච්ඡා කරේ. ඉතින් මට හිතුණා ටිකක් අද මේ සලායතන සම්බන්ධවම මේ සලායතන කොහොමද තේරුම් ගන්න, සලායතනයන්ගෙන් කොහොමද නිදහස් වෙන, සලායතන නිරෝධ කරන මාර්ගය පිළිබඳ තව ටිකක් සාකච්ඡා කරන්න. මට හිතුණා ඒකට මූලාශ්‍රයක් වශයෙන් එක ඔය මේ EQ කියන සෙන් ගුරුවරයා ඒ භික්ෂුන් වහන්සේ විසින් දේශනා කරපු ඒ වැකියක් අරගෙන, මොකද ඒ වැකි තුල, ඒ ආධ්‍යාත්මික වැකි තුල හරි ලස්සනට ඒ සලායතනයේ මිදෙන මාර්ගය විස්තර කරනවා. ඒ නිසා අපි සූත්‍රාශ්‍රයෙන් කළේ අද ටිකක් තව පැතිකඩකට ගිහිල්ලා ඒ හරහා අපි මේ සලායතන නිරෝධ කරන මාර්ගය තේරුම් ගන්න බලමු. ඒ භික්ෂුන් වහන්සේ දේශනා කරනවා මේ ලොව අපි තනිව පැමිණියෙමු. තනිව අපි වෙන්ව යමු. මේද මායාවකි. මම ඔබට මගක් කියන්නම්. ඒමක් නැති, යාමක් නැති. අපි කමු, මල පහ කරමු, නිදමු සහ නැගිටිමු. මේ අපේ ලෝකයයි. ඒ කලපසු අපි සෑමදෙන මරණයට යා යුතුයි. මම නොමැරෙමි, නොයමි කොහේ හෝ, මා මෙහිම පවතීවි. එහෙත් මාගෙන් කිසිවක් නොවසන්න, මම පිළිතුරු නොදෙන්නේ. කුමක් වුවත්ය, ඒ සියල්ල මායා ලෝකයේ කොටස්ය. මරණයමත් සැබෑ දෙයක් නොවේ. ඔබ දැනගත යුතුය මගය මේ ලෝකයෙන් මෙන්ම අනෙක්කත් යන දෙකෙහිම කාරුණික අවංක මිනිසෙකුගෙන් අසන්න. භික්ෂුවක් ඇසුවා මාස්ටර් චින් වෙතින්, බුද්ධ කවුද? චින් ඔහුට පිළිතුරු දුන්නා, ඔබ කවුද? මොන ආයතේ වාක්‍ය ටික කියලා අපි ටිකක් සාකච්ඡා කරමු. කොහොමද මේ වැකිවල තියෙන, මොකද්ද මේ කියන සලායතනෙන් මිදෙන්න උගන්වන මාර්ගය කියලා. දැන් මුලින්ම තියෙන්නේ අපි මේ ලොව අපි තනිව පැමිණියෙමු. තනිව අප වෙන්ව යමු. මේද මායාවකි. මම ඔබට මග කියන්නම්. ඒමක් නැති, යාමක් නැති. හරි. දැන් අපි මේ පළවෙනි එක තේරුම් ගන්න උත්සාහ කරමු. එතකොට අපිට මේකේ තීරේ සලායතනයත් එක්ක තියෙන සම්බන්ධය මේ ගැන්වීම තුළ. දැන් මුලින්ම කියන්නේ මේ ලොවට අපි තනිව පැමිණි, තනිව වෙන්ව යමු කියන එක තේරුම් ගන්න ගියාම දැන් සාමාන්‍යයෙන් අපිට අදහසක් තියෙන්නේ, සාමාන්‍යයෙන් අපි මේ ලෝකෙට එද්දී මේ ලෝකය තිබ්බා. අපි මේ ලෝකෙට ආවා. ඊට පස්සේ අපි ලෝකේ තනිව ජීවත් වුණේ නැහැ. අපි තනිව ජීවත් වුණේ අපි පිරිසක් එක්ක හිටියා. පිරිසක් එක්ක ජීවත් වුණා. අපි ලංකාවේ ඉපදුණා. අම්මා තාත්තා ඉප හිටියා. ගෙවල් දොරවල් තිබ්බා. මේ හැමදේනම අපි ඇසුරු කළා. ඊට පස්සේ අපි තනිව ගියා. දැන් අපි මැරිලා අපි තනියම තමයි යන්නේ කියන එක තමයි මිනිසුන්ගේ මනසේ අදහස තියෙන්නේ. හැබැයි එතකොට ඒ අදහස තුල තියෙන දෘෂ්ටියක් තියෙනවා. ඒ තමයි අපි මේ ලෝකෙට එන්නේ ඉස්සෙල්ලා මේ ලෝකෙ තිබුණයි. තියෙනවා. හැබැයි මං
මරුණාට පස්සෙත් මේ ලෝකේ ඉන්න අය දාලා තමයි මම යන්නේ. ඒත් මේ ලෝකේ ඉන්නමයි කියලා. ඉතින් එතකොට දැන් බුද්ධ දේශනාව ඊට වඩා සම්පූර්ණ වෙනස්. බුද්ධ දේශනාව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ එහෙම අදහසක් පිළිගන්නේ නැහැ. අපි ඉපදෙන්න ඉස්සෙල්ලා ලෝකේ තිබුණ අය අපි ඉපදුනාලා ඒ අය ලෝකේ ඉන්න මිනිස්සු ආශ්‍රය කරලා අපි මැරිලා තනියෙන් යනවා කියන එක නෙවෙයි. ඒක අර හොඳට විස්තර කරන තැනක් තමයි රෝහිතස්ස සූත්‍රය කියලා බලන්න. ඒ රෝහිතස්ස කියන දෙවියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ දේවතාවා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේහි ගොඩාක් අභිඥාලාභී ඉර්ධි ශක්තිය තියෙන ඍෂි ආත්මයක හිටියා. ඍෂිවරයෙක් වෙලා හිටියා. ඉතින් ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේ මේ ඍෂි බලයක්, ඉර්ධි බලයක්, අභිඥාවක් උපදවගෙන හිටිය මට මෙච්චර ඉර්ධි බලයක් තිබ්බ. මට හැකියාව තිබ්බා එක අඩියක් තියලා ඊළඟ අඩිය තියන්න යොදුන් 100ක් ඈතින්. ඒ කියන්නේ යොදුන් 100ක් කියන අපි කියන්නේ 70ක්ම 16ක්. යොදුන් 70ම 16 ඒ වගේ මට හිතෙන 70ම 16 1000ක් හෝ 16ක්. ඒ කියන්නේ ඒක තියෙන සංඛ්‍යාවක්. එතකොට හරි අපි හිතමු මෙන්න මේක දුර ඈතක තියන්න පුළුවන්. අනේ 70ම 160ක් එන්නේ. යොදුන් 100ක් කිව්වම 70ම වලින් ගද්දි ගණනේ එන්නේ 160ක. ඒක යොදුන් 160ක්. කියන්නේ 70ම 160ක් යොදුන් 100ක් කියන්නේ. එතකොට එච්චර දුරකින් මට පාදේ තියන්න පුළුවන්. එක පාදයක් තියලා ඊළඟ පාදේ තියද්දි 70ම 160ක් දුර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එතකොට මම මෙන්න මේ විදිහට මට එක අඩියක් තියන්න කොහොම චූටි වෙලාවක් යන්නේ. 70ම 160ක් එක චිත්තක්ෂණයකින් තියන්න පුළුවන්. ඒ වගේ මම අවුරුදු 100ක් පුරාම මම උඩට ගමන් කළා මගේ ඉර්ධි ශක්තිය මට ඕරුණා දැක ගන්න මේ ලෝකයේ තුල කෙලවරක් තියනවාද කියලා. මොකද්ද මේ ලෝකේ තියෙන එන්ඩ් එක? මේ ලෝකයේ කෙලවර මොකද්ද කියලා සොයන්න මට අවශ්‍ය වෙලා මම මෙහෙම දිගටම අවුරුදු 100ක් පුරා උඩට ගමන් කළා. හැබැයි මට ලෝකේ කෙලවරකට යන්න බැරුව ගියා. ලෝකේ කෙලවරකට යන්නේ නැතුව මම ඒ අභ්‍යවකාශෙදී මිය ගියා. කියලා මේ අහනවා මේ බ්‍රාහ්මණයා මේ ලෝකේ කෙලවර පිළිබඳ ප්‍රශ්න. මොකද්ද ලෝකේ කෙලවර කියලා බුදුජානක වහන්සේ දේශනා කරනවා. රෝහිතස්ස දෙවියට එහෙම කවදාකවත් භෞතිකව ගමන් කරලා ලෝකේ කෙලවර හොයන්න බෑ. බාහිර උඩට ගිහිල්ලා රොකට් යවලා එimhe මේ දිව්‍ය තල එහෙම හොයන්න භෞතිකව බෑ. පල්ලෙහාට ලෝකෙ ගිහිල්ලා අපාතල හොයන්නත් බෑ. එහෙම උඩට හෝ යටට ගියා කියලා උඩට රොකට් යවුවා කියලා දිව්‍ය තලයක් හම්බෙන්නේ නැහැ. පල්ලෙහාට රොකට් යවුවා කියලා පල්ලෙහාට දේවල් යවුවා කියලා මැෂින් හදලා අපාය හොයන්නත් බෑ. එම්ම හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය කියන එක කියද්දී එතනේ රෝහිතස්ස සූත්‍රයේදී රෝහිතස්ස දෙවියට රෝහිතස්ස මේ ලෝකය කියන එක තියෙන්නේ සංඥාත් මනසත් වූ බඹයක් ශරීරය තුලම තමයි ලෝකේ තියෙන්නේ. ලෝකේ හටගන්නේ ලෝකේ මේ සංඥාත් මනසත් සහිත බඹයක් වූ ශරීරය තුලම. ලෝකේ නැතිවීම තියෙන්නේ මේ සංඥාත් මනසත් සහිත ශරීරය තුලමයි. ලෝක නැති කරන මාර්ගය තියෙන්නේ ලෝකයත් ලෝකේ හට ගැනීමත් ලෝකේ නැති කිරීමත් ලෝකේ නැති කිරීමේ මාර්ගයත් මේ සියල්ල පවතින්නේ සංඥාත් මනසත් සහිත බඹයක් වූ ශරීරය තුලමයි. ඉතින් ඒක ඔබේ සංඥාත් මනසත් සහිත ශරීරය තුලින්ම මේ ලෝකේ තේරුම් ගන්න. ලෝකේ හට ගැනීම තේරුම් ගන්න. ලෝකේ නැතිවීම තේරුම් ගන්න. ලෝකේ නැති කරන මාර්ගය තේරුම් ගන්න. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට කවදාකවත් මේ ඇහි කෙලවරකට යන්නේ නැතුව රූපේ කෙලවර දකින්න නැතුව ඇහි කෙලවර කියන එක දකින්න නැතුව රූපේ කෙලවර කියන එක දකින්න නැතුව විඥානයේ කෙලවර දකින්න නැතුව ලෝකේ කෙලවරකට යන්න බෑ. ඔබට ලෝකේ කෙලවර දකින්න අවශ්‍ය නම් ඇහි කෙලවර දකින්න. රූපේ කෙලවර දකින්න, විඥානයේ කෙලවර දකින්න. ඔය වගේ සලායතනෙට මොක පෙන්නනවා. අපි එකෙක් කියන්නේ කිව්වොත් ගොඩක් වෙලාවෙ හින්දා ඔක අනිත් ටිකටත්
ආයතන හයටත් ඔබ සම්බන්ධ කරලා තේරුම් ගන්න. අනිත් ආයතන හයටත් උන්වහන්සේම ඇහි කනේ නාසයේ දිවේ ශරීරයේ විඥානයේ කෙලවර දකින්න නැතුව රූප ශබ්ද ගන්ධ රස වල කෙලවර දකින්න නැතුව ඔබට කවදාකවත් මේ ලෝකයේ කෙලවරක් හොයාගන්න බෑ කියලා දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව බුද්ධ වචනයට සාපේක්ෂව අපිට ලෝකයේ ගන්න වෙන්නේ භෞතික තැනකින් නෙවෙයි. බාහිර තලයක් මතින් නෙවෙයි. බාහිර තැනක තියෙන දෙයක්වත් බාහිර ලෝකේ කොහේ හරි ගිහිල්ලා විද්‍යාඥයන්ට හොයාගන්න පුළුවන් තැනකින් ලෝකෙ කියලා පැනවීමක් නැහැ. ඒතර ලෝකේ පනවන්නේ සලආයතනයේ තුල. ආයතන 6 තුල. නැත්නම් සංඥාත් මනස සහිත බඹයක් වූ ශරීරයේ තුලයි බුද්ධ වචනේ තුල ලෝකේ හංගවන්නේ. එතකොට දැන් මේ බුද්ධ වචනේ හරහා අපි මේක තේරුම් ගන්න යද්දි ලෝකේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ කතාවක් තමයි දැන්. ලෝකය කියන එක අපිට දැන් දැනෙන්නේ මෙහෙම තියෙන ලෝකේ තමයි අපිට පේන්නේ කියන්නේ. ඇහෙන ලෝකේ තියෙන ලෝකේ අපිට පේනවා ඇහෙනවා දැනෙනවා කියන මනෝමානසික මානසික මට්ටමක් අපිට තියෙනවා. එතකොට දැන් වැඩේ තියෙන්නේ ඒ මානසික මට්ටමේ ඉඳලා තමයි අපි ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන එක තේරුම් ගන්න යන්නේ. ලෝකයක් පිහිටවපු ලෝකයක් තුල ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න උත්සාහ කරනවා. එතකොට පුණ්‍යාභි සංස්කාරයක් වෙන්න පුළුවන්. පිනක් රැස් වෙන්න පුළුවන්. හැබැයි එයාට ප්‍රත්‍යක්ෂ මේ මායාව ප්‍රත්‍යක්ෂ වීම, මේ ඩ්‍රීම් එක සිහිනේ නිර්වාණ ධාතුවේ ප්‍රත්‍යක්ෂ වීම සිද්ධ වෙන්නේ. හැබැයි පුණ්‍යාභි සංස්කාරයක් පිනක් කරගන්න පුළුවන්. ලෝකයේ ඇතුළෙත් අපිට අනිත්‍ය මනසිකාරයක් කරන්න පුළුවන්. ලෝකයේ තුලත් අපිට අනාත්ම විදියට දකින්න පුළුවන් දෙයක් තියෙනවා. හැබැයි ඒක මේ පරමාර්ථක නිබ්බාණය සාක්ෂාත් කරගන්න 100%ක් උපකාර වෙනවා කියන්න බෑ අපිට. මොකද ඒක ලෝකේ තුල දැක්මක්. දැන් මෙහෙම හිතන්නකෝ අපි මනුස්ස ලෝකෙට ආවා ඉපදුනාට පස්සේ අපිට දිනවනේ අදහසක් අපි උපදින්න ඉස්සෙල්ලා අපේ අම්මා තාත්තා මේ ලෝකෙ තිබ්බා කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මෙනෙහි කරන්න මේ අම්මත් කවදා හරි මැරිලා යනවා. මේ තාත්තත් මැරිලා යනවා. මේ පෘථිවියත් විනාශ වෙලා යනවා. මේ ඔක්කොම නැති වෙලා යනවා කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි සමහරවිට ඒතර මමත් නැති ඉපදිච්ච මමත් නැති වෙලා යනවා. කියලා මේ හැමදේම මේ ඇහැ කන නාසය දිව ශරීරයත් අනිත්‍යයි. ඇහැ කන නාසය දිව ශරීරයත් අනිත්‍යයි. ඒ වගේම මේ රූපේ ලෝකේ තියෙන අම්මලා තාත්තලා ඒ ඔක්කොම සියල්ලත් අනිත්‍යයි. මේ ඔක්කොම වෙනස් වෙලා යන දේවල් මේ ඔක්කොම කවදා හරි විනාශ වෙලා යනවා. මමත් මැරෙනවා අම්මලා තාත්තලාත් මැරෙනවා කියලා. මෙන්න මෙහෙම ලෝකයේ තුල ලෝකයක් තියෙන පවතින ලෝකයේ තුල අනිත්‍ය දැක්මක් දකින්න පුළුවන්. ඒක මට ඕන විදිහට පාලනය කරන්න බැරි හින්දා අනාත්ම විදිහට තියෙන ලෝකේ ඇත්තක්. හැබැයි මට කන්ට්‍රෝල් කරන්න බැරි නිසා මේ දේවල් ඇත්තක් පාලනය කරන්න බැරි නිසා මේක අනාත්ම විදිහට දකින්න පුළුවන්. ඉතින් එතකොට වැඩේ තියෙන්නේ ඒක ලෞකික දැක්මක්. ඒක නිත්‍ය සංඥාවක් මත. ඒක නිත්‍ය දෘෂ්ටියකට ගිහිල්ලා පවතිනක් තියෙන වය කියන තැනක ඉඳලා දකින්න දැක්මක්. පෘථුවිය ඇත්තක් මේ ලෝකයේ ඇත්තක් කියන තැන ඉඳලා දකින්න දැක්ම ඇතුලේ ඒතර නිත්‍ය සංඥාවක් තියාගෙන නිත්‍ය පැවැත්මක් පිළිබඳ අදහසක් තියාගෙන පැවතීමක් ගැන අදහසක් තියාගෙනයි අපි මානසිකාරයක යෙදෙන්නේ කල්පනා කරන්න හිතන්නේ. හැබැයි වැඩේදී ඉතින් එහෙම කොච්චර කල්පනා කළත් අපේ අර පැවතුනා කියන දෘෂ්ටියක වෙන්නේ නැහැ. ඒක හරියට බල්ලෙක් ඒ දණ්ඩක් උඩින් ගිහිල්ලා ඌගේ හෙවණැල්ල දකිනවා. ඌ හෙවණැල්ල දැකලා පැත්තකට ගිහිල්ලා කල්පනා කරනවා එතන හිටපු බල්ලත් කවදා හරි මැරෙනවනේ. කොහේ හරි ඉඳලා උපදින්න ඇති. ඒ හිටපු බල්ලත් කොහේ හරි ඉඳලා ඉපදින්න ඇති. දැන් එයාත් කවදා හරි මිය යනවනේ. මැරිලා කොහේ හරි එයා උපදී. නැත්නම් උපදින්න නැති වෙයි. කියලා එතකොට යාටත් ඒ බල්ලටත් පුළුවන් ගිහිල්ලා මානසිකාරයක් කරන්න. ඒ බල්ලත් ඉතින් යාට යාගේ ශරීරය කන්ට්‍රෝල් කරගන්න බෑනේ. ඒක යාගේ ජරාවටපත් වෙනවානේ. බල්ලත් කවදා හරි මැරෙනවානේ. කියලා ඉතින් ඒ හෙවණැල්ල දැකපු බල්ලට මොකද ඉතින් බලන්න ඒ තමන්ගේම ඡායාව දැක්ක බල්ලට එතන බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන තමන් දකින්න ඉස්සෙල්ලාත් එතන හිටියා බල්ලෙක් දැක්කට පස්සෙත් එතන ඒ බල්ලා එතන නැති. හැබැයි ඒ බල්ලා අනිත්‍යයි. කවදා හරි මැරෙන කෙනෙක්. කවදා හරි මිය යනවා. කවදා හරි එයාත් අනිත්‍ය ධර්මතාවයට අයිති කෙනෙක්. එයාත් එයාගේ දුකක් කියලා
එහෙම මානසිකාරයක් කරන්න පුළුවන්. ඉතින් මේ මානසිකාරය හොඳයිනේ බල්ලව අයිති කර ගන්නවා හිතනවට වඩා. ඌ මගෙම කර ගන්න ඕනේ කියලා හිතනවට වඩා. අරහම මානසිකාරයක් කරාට වරදක් නැහැ. හැබැයි ඒ මානසිකාරයේම මෝඩකම බුදු තියෙන්නේ. ඒ මානසිකාරයෙන් කවදාකවත් බෑනේ ඒ හේවණැල්ල යථාර්ථය තේරුම් ගන්න. හොඳට කල්පනා කරන්න මේ මානසිකාරය තුලින් කවදාකවත් පුළුවන්ද කියලා එතන ඒ කියන්නේ එතන නිත්‍ය දෙයක් අල්ලලා තියෙන්නේ. හේවණැල්ලක් තියෙන තැනක ඡායා මාත්‍රයක් තියෙන තැනක දෙයක් අල්ලලා බල්ලා කියන තැන අල්ලලා ඊට පස්සේ ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කොච්චර මෙනෙසි කරත් එයාගේ හිර වෙච්ච තැන තියෙන දෘෂ්ටිගත දෘෂ්ටියෙන් නිදහස් නෑ යා. එයාගේ යම් තැනක් අල්ලලා තියෙන උපාදාන වෙලා තියෙන. ඒ නිසා අපිට කියන්න බෑ එයා හරියට මේක යථාර්ථය තේරුම් ගත්තා කියලා. හරියට මෙයා දකින විදිහ හරි කියලා. හැබැයි ලෝකයේ ඇතුලේ නම් ඉතින් එයාගේ දැක්ම තුළ යම් මට්ටමකට ලෝභ දේශ අඩු වෙන්න පුළුවන්. හැබැයි ලෝකයේ තුල දැක්ම තුළ මිනිස්සු අතර තියෙන දර්ශනය ඇතුලේ අනිත් බල්ලෝ සාමාන්‍යයෙන් බරන්නේ උට හපන්න ඕනේ, කන්න ඕනේ, මරන්න ඕනේ ගිහිල්ලා. අනිත් බල්ලන්ට සාපේක්ෂව ඒ බල්ලා හොඳයි. අනිත් හොඳට බලන්නකෝ. ඉතින් ඌ ගහන්න යන්නේ නැහැ, මරන්න යන්නේ නැහැ. ඌ අයිති කරගන්න යන්නේත් නැහැ යාව. අයිති කරගන්න යන්නේ නැහැ. ඉතින් බැලුවාම සාපේක්ෂක හොඳක් තිබ්බට මෝඩකම එක්කම එකයි ඉතින් අන්තිමට. අන්තිමට ගලුවාම මෝඩකමේ පැත්තෙන් බැලුවාම ඒ ඉතින් ඒ කන්නම් මරන්නම් ඌ මරන්න ඕන කියන බල්ලත්, ඌට අයිති කරගන්න ඕන කියන බල්ලත්, ඒ මයිති කරගන්න ඕනේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන හිතර බල්ලත්, ওই තුන් දෙනාගේම මෝඩකමේ මූලේ එක මූලයක් තියෙනවා. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අප තේරුම් ගන්න. අන්න ඒ වගේ තමයි මේ මිනිස්සෙක් මේ ලෝකේ ගැන දකින දැක්මත් බලු දැක්මක් තියෙන්නේ. අපි මේ දකින්නේ ওই විදිහේ ගන්නෙ. එක්කම බලුලගේ දැක්මයි අපේ දැක්මයි ගත්තට ලොකු වෙනසක් නැහැ. එක්කෝ අපි මේකට කාලයක් ඇරිලා ඉන්නවා ඊට පස්සේ නැත්තම් මේවා එපා කියලා ප්‍රතික්ෂේප කරනවා නැත්තම් මේ ඔක්කොම අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියලා බලනවා ඒක. අර බල්ලත් ওই දැක්ම ওই තුන් දෙනා තියෙන ওই දැක්මනේ. ඉතින් ඒ නිසා ඉතින් ඔන්න ඔය දැක්මක් නම් ඒ දැක්මක් ඇතුලේ නම් අපි ඉන්නේ. ඉතින් එතකොට අපි කියන්නේ අපි හරියට මේකේ වර්තමානයේ මේ යථාර්ථය දකිනවා ලෝකයේ ඇත්ත දකිනවා කියලා. ඉතින් හැබැයි ඒ උනාට යාලා ලෝකයේ තුල තියෙන දැක්ම ඇතුලේ සාපේක්ෂ දුක අඩුවීමකුත් තියෙනවා. අර අයිති කරගන්න යනවට වඩා මරන්න කරනවට වඩා ඉතින් අර විදිහේ මෙනෙහි කරද්දී සාපේක්ෂව දුක අඩුයි ඉතින්. දරතේ අඩුයි. හැබැයි ඒ උනාට ඒක යා පරම සත්‍ය දැක්කේ නැහැ. දැන් ඊට පස්සේ අපි කල්පනා කරන්න ඕනේ දැන් අපි මේක මෙන්න මේක මේ උපමාව හරහා මේක තේරුම් ගත්තට පස්සේ එතකොට අපිට හිතෙන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් දැන් හිතෙන දේ තමයි මේ ඇහැ විඥානය කන සබ් විඥා සෝත විඥානය ඒවා එක තමයි මම ඉපදුනේ. මෙහෙට ආවට පස්සේ තමයි මට ඒ ඇහැට මේ රූප පේන්නේ. ඒ කණ්ඩ තමයි මේ සද්ද ඇහෙන්නේ කියලා සාමාන්‍යයෙන් අපිට දෙන්නේ එහෙමනේ. මම උපදින වෙලාවේ මම ඒ පැත්තෙන් මේ පැත්තට අරන් ආවේ කන ඇහැ කන නාසය දිව ශරීරය විඤ්ඤාණ ඔය ටික. ඒ පැත්තේදලා මේ පැත්තට ආවට පස්සේ මෙන්න මේ හැට මේ මං ඉපදුනාට පස්සේ මේ රූප පේනවා දැන්. මං ඉපදුනාට පස්සේ මට මේ ශබ්ද ඇහෙනවා. ඒ වගේනේ සාමාන්‍යයෙන් අපිට දැනෙන්නේ එහෙමනේ. මේ මං උපදිද්දී අරන් ආවා මේ පැත්තේ ආයතන 6. ඒ ආයතන 6යි විඤ්ඤාණය මම කර්මයක් ටික අරන් ආවා. ඒ ආයතන 6ටයි විඤ්ඤාණයටයි මේ ඊට පස්සේ ඉපදුනාට පස්සේ ලෝකේ තියෙන දේවල් පේනවා, ඇහෙනවා, දැනෙනවා. ඒව කියන්නේ සාමාන්‍ය මිනිස්සෙගේ ස්වභාවිකව යාට දැනෙන්නේ, යා විශ්වාස කරන්නේ, යාට තේරෙන්නේ එහෙම. එතකොට යාට හිතෙන්නේ මේ රූප වලට තමයි මේ පෙනීමේ ශක්තිය තියෙන්නේ කියලා. මේ ඇහිීමේ ශක්තිය තියෙන්නේ මේ ශබ්ද වලට කියලා. ඒක අපි දැන් මෙන්න මෙහෙම තේරුම් ගන්න යන්නේ. දැන් බුද්ධ දේශනාවේ කර්ම නියාමයේ අපි තේරුම් ගන්න ගියාට පස්සේ කර්ම නියාමයේ පෙන්වන්නේ මේ පෙනීමට මූල ශක්තිය තියෙන්නේ මේ පැත්තේ. මේ පැත්තේ රූපේට නෙමෙයි. ශබ්ද ගන්ධ රස මේ රූප තියෙන හින්දා අපිට පේනවා නෙමෙයි. ශබ්ද තියෙන හින්දා පේනවා නෙමෙයි. යමක් පෙනීමේ මූල ශක්තිය තියෙන්නේ අභ්‍යන්තර ආයතන. ඒ කියන්නේ ඒක මෙන්න මෙහෙම උදාහරණයක් කියන්නකෝ. දැන් ඔන්න ඔක මෙන්න මෙහෙම තේරුම් ගන්න. දැන් අපි හිතමු අපි කන්දක් උඩට ගියාට පස්සේ අපිට වටේ තියෙනවා පේනවනේ. අපි කන්දකට නැග්ගට හැබැයි කන්දට නගින්න ඉස්සෙල්ලා අපිට පෙවුන්නේ නැහනේ.
කන්දට නගින්න ඉස්සෙල්ලා අපිට පෙවුන්නේ නැහැනේ මොනවද වටේ තියෙන දේවල් කියලා පේන්නේ නැහැනේ අපිට. ඒතර එහෙනම් අපිට වටේ දේවල් පේන්න වැඩිම උපකාරයක් කළේ වටේ තියෙන හින්දාද නැත්නම් අපි නැගපු හින්දාද? අපි නැග්ග හින්දායි අපිට ඒක පේන්නේ. නැග්ගේ නැත්. ඒතර මූලේ වැඩිම ශක්තියක් තියෙන්නේ අපිට මේ දේවල් පේනවා කියන එක ලොකුම උපකාරය වෙන්නේ අපි නගින්න. අපි බැස්ස ගම ආයෙක නොපෙනිත් යනවා අපිට. අපි ඒ කන්දෙන් පැල්ලට බෑවම ආයෙ අපිට ඒක පේන්නේ නැහැ. ඒක ආයෙ දකින්න හම්බෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි මේ කර්ම ශක්තිය කියන එක බුද්ධානාස පෙන්වන්නේ මේ අපිට වර්තමානයේ පේනවා, ඇහෙනවා, දැනෙනවා කියන එකට මේ මට්ටම අපිට මේ මට්ටමේ රූප පේන්නේ, මේ මට්ටමේ ශබ්ද ඇහෙන්නේ, මේ මට්ටමේ ගඳ සුවඳ දැනෙන්න මූලික උපකාරය වෙන්නේ ඒ පෙර අවිද්‍යාවයි, තණ්හාවයි, කර්මයයි තුන. ඒ මෝඩකම නිසා, ආශාව නිසා, කර්මයේ නිසයි අපිට මේ මට්ටමේ රූප පේන්නලා තියෙන්නේ දැන්. ඒක අවිද්‍යා කර්ම තණ්හාවේ විපාක වාරයක්. මම කර්ම කරලා මට මේ ලස්සන දිව්‍යාංගනාව පේනවා, දෙවියෝ පේනවා නෙවෙයි. ඒක අවිද්‍යා තණ්හා කර්ම කියන ඒවා ඒ හේතුන්ගේ විපාක වාරයක් තමයි මේ මට්ටමේ රූප පේන්නේ, මේ මට්ටමේ ශබ්ද ඇහෙන්නේ, මේ මට්ටමේ ගඳ සුවඳ දැනෙන්නේ. හරියට උදාහරණයක් කිව්වා වගේ අරකම තමයි. ඒ කියන්නේ අපි කන්දර නැග්ගට පස්සේ වටේ පේනවා වගේ අර තුනේ හේතුව නිසා අර කන්දර නගිනවා වගේ තමයි අර අවිද්‍යාව තණ්හා කර්ම කියන. ඒ නිසා වටේ පේනවා. මේ පෙනීම, ඇහිීම, දැනීම කියන ටික පෙනීම, ඇහිීම, දැනීම කියලා ටික සිද්ධ වෙලා තියෙනවා. හරි. එතකොට දැන් තව ටිකක් අපි ඔක තේරුම් ගන්න යද්දී අපි තේරුම් ගන්න ඕනේ කතාවක් තමයි ඒක අපිට මේ අපිට පේන මට්ටම, මේ ඇහෙන මට්ටම, මේ දැනෙන මට්ටම මේ පෙර තිබ්බ අවස්ථාවක් නෙවෙයි. පස්සට තියෙන අවස්ථාවකුත් නෙවෙයි. ඒ වෙලාවට පේන දෙයක් විතරයි මේක. ඒ වෙලාවට විඥානයේ කර්මය නිසා මවල පෙන්නන දෙයක් ආයතන හයතුන. ඒක ඒ වෙලාවට දකින්න ඩ්‍රීම් එකක්. ඒ කියන්නේ දැන් අපිට දැන් හිතන්නකෝ දැන් අර බල්ලගේ උපමාව ගත්තාම ඌට ඒ හේවණැල්ල ඒ වෙලාවට මේ පැත්ත උපකාරලානේ මේ පැත්තේ පෙන්නන්නේ. එතන ඉන්න කෙනෙක් නෙමෙයිනේ. මේ පැත්ත ප්‍රධාන වෙලා ඒ පැත්තේ හේවණැල්ල පෙන්නන. හැබැයි ඒක ඒ වෙලාවට පේන එකක් නේ. ඒ බල්ලා එතනින් ගියාට පස්සේ බලන්න ඒ බල්ලා එතනින් ගියාට පස්සේ පොඩ්ඩක්වත් ඉතුරු වෙනවද කියලා ඒ තියෙන එක. ඒ හේවණැල්ල මොහොතකරවත් ඉතුරු වෙනවද? නෑ. ඒ කියන්නේ පෙර එයා එන්නේ ඉස්සර හේවණැල්ල චිත්තක්ෂණයකට ඉස්සලාව දෙදෙන තිබ්බද? ඒ හේවණැල්ල චිත්තක්ෂණයකට ඉස්සලාව දෙදෙන තිබ්බද? සහ එයා ගියාට පස්සේ ඉතිරි වෙලා පොඩ්ඩක් හරි තියෙනවද නෑ? පෙර නොතිබි ඉතිරි නැතුව. කියන්නේ පෙර නොතිබි හේතු නිසා ඒ වෙලාවේ පේනවා ඡායාව පෙළ ඉතිරි නැතුව නැති වෙනවා. එතකොට ඉතිරි නැතුව නැති වෙනවා කියලා තැනදී අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ බල්ලට මේ පේන ඡායාව ඒ වෙලාවට විතරම පේන එක. ඒ වෙලාවට විතරමයි ඒක පේන්නේ. ඒක ඇහෙන්නේ, ඒක දැනෙන්නේ ඔක්කොම ටික. හැබැයි වැඩේ තියෙන්නේ එතනත් අපි තේරුම් ගන්නනේ ඒ බල්ලට පේනවා කියන හේවණැල්ල එතන ඉන්න බල්ලෙක් නිසා නෙමේ මෙතන මේ පැත්තයි උපකාර වෙන්නේ මේ පැත්තේ ඡායාව පේන්නේ. ඒ පැත්තේ කවුරුත් පේනවා නෙමේ. ඒ පැත්තේ ඉන්න කවුරුත් දැක්කා නෙමේ මේ පැත්තම උපකාර වුණා වැඩිම උපකාරයක් උනේ. ඒ පැත්තේ වතුර තියෙන්නත් ඕනේ නැත්තම් ඡායාව වැටෙන්නේ නැහැ. හැබැයි ලොකුම උපකාර කරේ මං එදින්ට යන්න ඕනේ. එහෙම නැත්තම් එදින වදින්නේ නැහැ මේක. හැබැයි ඒ වදින එකත් ඇත්තටම එතන තියෙන එකක් නෙමෙයි. ඒක මේ පැත්තෙන් ඒ පැත්තට ප්‍රක්ෂේපණය කරilla. ඒ පැත්තට පෙන්නා සිටීම. අන්න ඒ වගේ තමයි මෙන්න මේ කතාව අපි තේරුම් ගන්න ගියාට පස්සේ අපි තේරුම් ගන්නේ කර්මයේ විසින් මේ පැත්තේ තියෙන කර්මය මේ ඡායාව පෙන්වන්න උපකාර කරන්නේ මේ වගේ මේ පැත්තේ බොඩි එක වගේ අර බල්ලගේ ශරීරය වගේ ඡායාව පෙන්වන්න උපකාර කරන්නේ මේ පැත්තේ කර්මයයි තණ්හාවයි අවිද්‍යාව කියන්නකො බල්ලගේ බොඩි එක කියලා. අන්න ඒ තුනේ ප්‍රක්ෂේපණයයි වදින්නේ හදට. ඒ තුනේ ප්‍රක්ෂේපණය තමයි ගිහිල්ලා වදින්නේ. ඡායාවක් විදියට. අන්න කියන්නේ බල්ලගේ බොඩි එක වගේ. හැබැයි වදින්න අපි කියන්නේ මොකුත් නෑ කියලා. වදින්න ඉතින් වතුරක් තියෙන්න ඕනේ. ඒක නෑ කියන්න බෑ. හැබැයි ලොකුම උපකාරයක් කරලා තියෙන්නේ මේ පෙනීම සිද්ධ වෙන්න මේ පැත්තේමයි. මේ පැත්තේ උඩ හැත් තියෙන්නත් ඕනේ. ඡායාව වදින්නත් ඕනේ. ওই ටික ඒ වෙලාවට පේන කැලලක් විතරයි.
ආගේ වගේ අපි මේ සිද්ධාන්ත මේ ලෝකය කියන එක තේරුම් ගන්න යද්දී අපි තේරුම් ගන්න ඕනේ අපිට ඒ වෙලාවට පේන මායාවක් මේ දකින්න ඩ්‍රීම් එක. එතකොට ප්‍රශ්නේ ඇයි ඔබ වහන්සේට පේන මයික් එක මටත් පේන්නේ? ඒ වෙලාවට පේන මායාවක් නම් මේක. ඒ වෙලාවට දකින්න ඩ්‍රීම් එකක් නම් මෙන්න මෙහෙම තේරුම් ගන්න. ඇයි මේ මයික් එක ඔබ වහන්සේටත් දැන් පේනවා මටත් පේනවා. මේ ලැප්ටොප් එක ඉස්සරහා තියෙන ඔබ වහන්සේටත් පේනවා. මේක මෙතන ඉන්න ඔක්කොටම ලැප්ටොප් එක පේනවා. ඒක ඊට පස්සේ ඊළඟට එන අපිට ප්‍රශ්නයක් ඔබ වහන්සේ කියන්නේ මේක ඩ්‍රීම් එකක් නම් මේක මායාවක් නම් ඇයි අපි ඔක්කොමලටම මේ කෝප්ප මේ පුටු මේ මයික්ස් මේ ලැප්ටොප් මේවා පේන්නේ? මේවා ඇයි අපි ඔක්කොටම පේන්නේ? ඒකට හේතුව තමයි අපි මෙතන ඉන්න අපේ අයගේ අවිද්‍යාව තණ්හාව කර්ම සමාන නම් මායාව සමානයි. ඩ්‍රීම් එක සමානුපාතික වෙනවා. ඒ නිසා අපි ඔක්කොටම මෙතන මේක පේනවා. හැබැයි තව විශ්වයේ තව මීට වඩා වෙන අවිද්‍යාව තණ්හා කර්ම මට්ටම් වලට ඇයිද මෙතන පේන්නේ වෙන මට්ටම. ඒ අය ඔක්කොටම වෙන එකක් පේනවා. වෙන ඩ්‍රීම් එකක් පේනවා. මම දන්නේ මේක ඔබට කොහොමද තේරෙයිද කියලා. අපි නැත්නම් අපේ ප්‍රශ්නේ ඇයි මේ එක ඩ්‍රීම් එකක් අපි ඔක්කොම දකින්නේ කියලා. අපි ඔක්කොම එක ඩ්‍රීම් එකක් තේරුම් ගන්න අපේ අපේ මානවල තියෙන අවිද්‍යාව මට්ටම, තණ්හා මට්ටම, කර්ම මට්ටම අපි ඔක්කොම සමානුපාතිකයි. යම් මට්ටම ලෙවල් එකයි. ඒ නිසා මේ වෙලාවේ මේ කියන්නේ විශ්වයේ මේ ප්ලැනට් එකේ මේ මානය තුල මේ මායාව මේ ශබ්ද මේ මට්ටමේ රූපතල අපි දකිනවා. වෙන මානයක ඉද්දි වෙන කෙලෙස් මට්ටමක ඉද්දි වෙන අවිද්‍යාව වෙන තරම තණ්හා වෙන කර්ම මට්ටමකදී ඒ පේන ඇහෙන දැනෙන ඒ මානය ඒ මොහොතට වෙනස්. ඉතින් එතකොට මේක අපි මේ කතාව තේරුම් ගන්න යද්දී අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් අපිට මේ ඔක්කොම එකක් පේන්නේ. අපි ඔක්කොමලාටම මේ එක සද්දයක් ඇහෙන්නේ. එක රූප ඡායා මාත්‍රයක් පේන්නේ. මේ ඩ්‍රීම් එකේ හින්දා. මේ කර්ම අවිද්‍යාව තණ්හා මට්ටමේ හේතු සමානයි එක එක්කෙනාගේ. ඒ නිසා අපි ආයෙ මුණ ගැහෙනවා. අපි ආයෙ සාකච්ඡා කරනවා. අපි කියන දේ මම කියන දේ අනිත් කෙනාට තේරෙනවා. සංනිවේදනය වෙනවා. එයාට මේ මානෙට එක ගැළපෙනවා. ඒකනේ අන්ධගොළු බිහිරියට සමහර මේ මැසේජ් එක ගන්න බැරි වෙන්නේ. මොකද එයාගේ මානෙට මේ අපි කතා කරන මානෙ සෙට් කර ගන්න බෑ. ඒ ඥාන පරාස වෙනස්. එයා දකින්නහන ෆ්‍රීකවන්සි එකේ ඒ දැනෙන ස්වභාව වෙනස්. ඒ වෙනස් නිසා ඒ අයට මේ කියන එක තුල අල්ලන්න අමාරුයි. සමාන මට්ටමේ කර්මයක් පිළිහිටලා නැහැ. කර්මයේ වෙනසක් තියෙනවා. ඥානයේ වෙනස්කම් තියෙනවා. ඥානයේ වෙනස්කම් තියෙනවා. කර්මයේ වෙනස්කම් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මැසේජ් එක ගන්න පුළුවන් අමාරුකමකුත් තියෙනවා. හරි. හැබැයි දැන් මම මේ තාම කතා කරන්නේ පුද්ගල ස්වභාවය ඇතුළේ ඉඳලා මේ මායාව ගැන. පුද්ගල දෘෂ්ටිකුත් කරගෙන මේ කතා කරන්නේ. එතකොට තව ටිකක් අපි වෙන මේක මෙහෙම තේරුම් ගත්තී. දැන් මේ මයික් එක මෙහෙම පෙනුනට ඇත්තටම හැමෝටම එකම මයික් එක කර්ම මට්ටම සමාන නිසා පොදු ගුණාකාරයක් විදියට මයික් එක පෙනුනට මේ එකම මයික් එක දකින්නව නෙමෙයි. ඒ වෙලාවේ එකම ඡායාව නෙමෙයි පේන්නේ. දැන් අපි ඊයේ රෑ මම හීනෙන් මගේ අම්මා දැක්ක ගමන් දෙන්නම ගියා නංගිත් කියනවා අක්කත් කියනවා මල්ලිත් කියනවා මම අම්මා දැකලා. හැබැයි ඒ තුන් දෙනා ඩ්‍රීම් තුනක ඉන්නේ. ඩ්‍රීම් තුනක ඉන්න නිසා එකම දේ නෙමෙයි. දැන් අපි හිතුවට මේ එකම එක පේන කියලා මේකේ පොඩි වෙනස්කම් තියෙනවා. පොඩි දෙයක් ඒක තේරෙන්නේ අර සමාල්ලාවට ওই වර්ණානුතාවයක මේ වාහන ඩ්‍රයිවිං ලයිසන් ගන්න ගියාම සමහර අයට එයාට වර්ණාන්තතාවයේ රෝගී තියෙනවා කියලා අහුවෙන්නේ. මොකද කහ එකයි කොළ එකයි හරියට පේන්නේ. කොළ රතු කියන වර්ණ හරියට තේරෙන්නේ පේන්නේ නැති. මොකද අර වර්ණාන්තතාවය කියලා ලෙඩක් තියෙන්නේ. අපි කිව්වට අපි කියන පේන කහමයි අරයට පේන්නේ පොඩ්ඩක් එක වෙනස්. ඒ නිසා එකම එකක් දකින්නවා කියන්නත් බෑ. දැන් මම ඉස්සෙල්ලා වාක්‍යයෙන් කිව්වට එකම එක පේනවා කියලා අවිද්‍යාව තණ්හා කර්ම මත. හැබැයි ඒකෙත් එක එක්කිනාට සාපේක්ෂව. එක එක්කිනාට සාපේක්ෂක වෙනස්කම් තියෙනවා. ඒකයි දැන් බුද්ධානන්ද පාගෙන මේ කර්ම විශ්ය කතා කරන්න ගියොත් ඒක හරි අචින්ත්‍ය විෂයක්. ඒක හරි මේ මායාව කියන එක මේ ඩ්‍රීම් එක කියන එක සිහිනේ කියන එක හරි. එතකොට දැන් මේ සිහිනේ තියෙන ප්‍රධාන කාර්යය තමයි මේ විදිහේ අපිට කර්ම අවිද්‍යා කර්ම තණ්හා මත නම් මේ වර්තමානයේ තුල මේ ඡායාව පේන්නේ. මේ ඇහිීම, පෙනීම, දැනීම කියන
මේ ඡායාව මේ ඒ මොහොතට දකින්න ඩ්‍රීම් එක සිහිනේ දකින්න. ඇත්තටම මේක කර්ම සකස් වෙන්නේ කොහොමද අපිට? තණ්හාව ඇති වෙන්නේ කර්ම එන්නේ ඊළඟ අපිට මේ ප්‍රශ්නේ එනවා. මොකද්ද මේකේ මූලය? මොකද්ද මේකේ මූලය හොයාගෙන ගියාට පස්සේ අපි තේරුම් ගන්න ඕන එක තමයි මනුස්සයට කර්ම සිද්ධ වෙන්නේ එයා යම් දෙයකට කැමති නම් කැමති දේ මත තමයි එයාට දේවල් සිද්ධ වෙන්න ගන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් හිතන්න මේ විදිහට දැන් අපි මේ ලෝකෙට එනවානේ. මේ ලෝකෙට ආවට පස්සේ ලෝකේ ඉපදුනාට පස්සේ දැන් අපේ අවිද්‍යාව කර්ම තණ්හා එක්ක නේ අපි ඒක නිසානේ මේ පෙනීම හැම දැනීම තියෙන්නේ. ඒ පෙනීම දැනීම දිෙද්දි අපි වර්තමානයේ මේ ඇත්ත දැක්කේ නැත්තම් අපිත් හිතනවා මේ මම ඉපදෙන්න ඉස්සෙල්ලා මේ ලෝකෙ තිබ්බා. මං ඉපදුනාමත් දැන් මේ තියෙන ලෝකෙක මං ඉපදුනා. මම මැරිලා ගියත් මේ ලෝකෙ තුන් කාලෙට තියෙන ලෝකෙ හම්බෙනවනේ. තුන් කාලෙට තියෙන ලෝකෙ හම්බෙලා ළමයට ඒ තුන් කාලය කියන එක ඇති කළාට පස්සේ ළමයාගේ අභ්‍යන්තරයේට මේ තුන් කාලයක් පවතිනවා කියන අයිඩියා එක concept එක සංකල්පය ඇතුල් කළාට පස්සේ ඒ ළමයාට ඒ තියෙන ලෝකයක්නේ හම්බුනේ දැන් තිබිච්ච ලෝකයක් අනාගතයේ තියෙන වර්තමානයේ පවතිනක් හම්බුණානේ අපිට දැන් එතකොට ඒ ළමයාට දැන් තුන් කාලයක් කියන එක නිර්මාණය වුණාට පස්සේ යාට ලෝකේ හැදෙන්න ගන්නවා එයාට එයාත් කොහේ හරි ඉඳලා ආවා නැත්නම් අනිත් අයත් කොහේ හරි ඉඳලා ආවා නැත්නම් මම දැක්කේ නැතුවට මෙතන හිටියා මං උපදින ඉස්සෙල්ලා කියන තැන ආවට පස්සේ ලෝකේ ඇත්තක් වුණාට පස්සේ ඒ ළමයාගේ අභ්‍යන්තරය විසින් ලෝකේ කඩනවානේ දෙමාපියන්ස කරන පුතේ මේක හොඳයි මේක නරකයි මේක ලස්සනයි මේක කැතයි මේක සුබයි මේක අසුබයි කියලා ළමයාගේ ඇතුළට චින්තන දැන් ලෝකේ ඇත්තක් කළාට පස්සේ එතනින් ටික හදන එක අමාරු නෑ ඉස්සෙල්ලා මෙන්න මේ ලෝකේ කියන එක ඇත්තක් කියන එක නිර්මාණය කරන අමාරු එතනින් එහාට ඊට ලේසි ලෝකේ කියන ඇත්තක් කියන එක ඇල්ලුවට තුන් කාලෙම ඇත්තක් කියන එක ඇල්ලුවට පස්සේ ඊට පස්සේ යාගේ අභ්‍යන්තරයේ නිර්මාණය කියන්නේ ඒ ලෝකයේ ඇත්තක් වෙච්ච තුන් කාලෙම ඇත්තක් වෙච්ච තැන ඒ හේතුව නිසා ඒ හේතුවත් එක්ක යාගේ සිත නිර්මාණය වෙන්න ගන්න ලෝකේ නිර්මාණය වෙන්න ගන්නවා ඒ ලෝකේ නිර්මාණය කර ගන්නවා යාට සාපේක්ෂව කැමති දේවල් මම අකමැති දේවල් මම බලන්න ආස නැති දේවල් මං ආශ්‍රය කරන්න කැමති මිනිස්සු ආශ්‍රය කරන්න අකමැති මිනිස්සු මං ආශ්‍රය කරන්න අහන්න ආස සින්දු මං ආස නැති සින්දු මං විඳින්න ආස කැමති සුවඳ මං ආස නැති සුවඳ අකමැති මං කන්න කැමති කෑම මං කන්න අකමැති කෑම මං ආස පහස මං ආස නැති පහස මං හිතන්න කැමති දේවල් හිතන්න අකමැති දේවල් කියලා එතනින් එහාට එයා ලෝකේ ඇත්තක් වුණාට පස්සේ යාගේ ඇතුලේ ඔය කියන ඩුවලිස්ටික් වර්ල්ඩ් එක කැමැති අපැති හොඳ නරක හරි වැරදි කියන එක නිර්මාණය කරනවා. ඊට පස්සේ හරි වැරද්ද කියන එකක් ඔලුවට දානවා. ඒ දැන් ලෝකයක් හම්බෙච්ච ගමන් ඒකේ හරි වැරදි තියෙන්නේ බෑ. දැන් හිතලා බලන්නකෝ අපි මේ හරි වැරදි කියලා නිගමනය කරන අපි දන්නේවද නැහැ. අපි මේ සරණ ගිය අපි දන්න ආගමක්ද නැහැ. උපතින් කියුවා ආගම. හරි වැරද්දක් පෙන්නවා. ඊට සාපේක්ෂ ලෝකෙකනේ දැන් ඉන්නේ. ඊට පස්සේ මිනිස්සෙට මේ විදිහට ලෝකේ හැදුනට පස්සේ එයාට අනිවාර්යෙන් ඊටසර කැමැති ආස කරන ආස නැති දේවල් මේ අපේ දැන් කවුරුත් දිහා බලන්න එපා ඔබේ ජීවිතේ දිහා බලන්නකෝ ඔබට ඔබේ ජීවිතේ දිහා බැලුවාම මං කියන මේක තේරෙයි මේක මගේ ඇතුලේ තියෙන බව මං දැන් ආස නැති ආස කරන ඒක තමයි මනෝ ලෝකය කියලා කියන්නේ ඒක තමයි සංස්කාර ලෝකය ඒක තමයි එතනින් තමයි කර්ම සකස් වෙන්නේ අපි කියන්නේ මනෝ ලෝකයක් මානසික ලෝකයක් සකස් කරපු ලෝකයක් වර්තමාන අවිද්‍යාවෙන් හදාගත්ත තණ්හාවෙන් හදාගත්ත ලෝකයක් තියෙනවා. එතකොට මෙහෙම ලෝකයක් තිබ්බට පස්සේ දැන් ඔන්න ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මම දෙකට බෙදුණානේ. ලෝකේ ඇත්තක් වුණා. ඇත්තක් වුණාට පස්සේ ලෝකෙ දෙකට බෙදුවා. ලෝකෙ දෙකට බෙදුවා. ඊට බලන්න අපි හොඳට ඊට පස්සේ මගේ තිබ්බා මම දැන් ආසාවෙ ඉන්නවානේ බලන්න. ආහන්න ආස දේවල් තියෙනවානේ. එතකොට මොකද? ඒව නැති වෙන්න ගන්න. එතකොට මොකද වෙන්නේ? මට ප්‍රේහි විප්පයෝග දුක එන්න ගන්නවා. මම කැමති දේවල් අහන්න බලන්න විඳින්න ආස දේවල් මට ඕන විදිහට තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රියේ විප්පයෝග දුක්ඛ දුක හට ගන්නවා. ඒ වගේම මම අකමැති දේවල් මට හම්බ වෙනවා. මරණය හම්බ වෙනවා, ජරාව හම්බ වෙනවා, අකමැති මිනිස්සු හම්බ වෙනවා, අකමැති කෑම හම්බ වෙනවා, අකමැති තැන් වලට යන්න වෙනවා. ඒතර අප්‍රයෝග සංපයෝග දුක. අප්‍රිය විප්පයෝග කියන්නේ ප්‍රියේ විප්පයෝග දුක, අප්‍රිය සංපයෝග දුක. අප්‍රිය දේවල් එන්න ගන්නවා. අන්න එතකොට ලෝකෙ දුක හට ගන්නවා. ඒකයි බුදුහාමුදුරුවෝ දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ.
ලෝකය කියන එක දුක මත පිටලා තියෙන දෙයක්. ඒ දුක එන්නේ අර චේතනා මත. එයි දැන් මම චේතනා පහල කරනවා මම කැමති දේවල් අය තියාගන්න, කැමති තැන් වලට යන්න, අකමැති දේවල් ප්‍රතික්ෂේප කරන්න. මේ චේතනාව මත මගේ කැමැත්ත මත කර්ම නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මම කැමති දේ මට විපාක වශයෙන් ලැබෙන්න ගන්නවා නැවත වතාවක්. හොඳට මේක හොඳට පස්සට කල්පනා කරන්න. ලෝකේ හැදුනා හොඳ නරක දෙක හැදුනා. හොඳ නරක වුණාට මං කැමති අකමැත්ත හැදුනා. ඊට පස්සේ මං කැමති දේ ලබා ගන්න චේතනා පහළ වෙන්න ගත්තා. අකමැති දේ ප්‍රතික්ෂේප කරන්න චේතනා පහළ වෙන්න ගත්තා. ඒ චේතනාව කර්ම වෙලා නැවත මට මේ මායාවටම හටගත්තා. අන්න එතකොට දැන් මම මේකේ ඇත්ත අද දැක්කේ නැත්තම් මේකේ දැනුත් මේ ලෝකේ ඇත්ත දැක්කේ නැත්තම් මට මොනවා කළත් මට බෑ කැමැත්ත අකමැත්ත දෙක අතාරින්න. චේතනා පහළ වීම අතාරින්න බෑ. ඇත්ත දැක්කොත් අතහැරෙයි යම් දවසක. හරියට දැන් මං හිතන්නකෝ උදාහරණයකට ඔබ පෙරලෙන තැනක ඉන්නවා. ඔබ පෙරලෙන බෝලයක් ඇතුළේ ඉඳලා මම try කරනවා පුල් නොපෙරළී ඉන්න. කවදාකවත් හරියන්නේ නැහැ. පෙරලෙන බෝලයක් ඇතුළට ඔබ දාලා පල්ලෙහාට කන්දක දැල්ලුවා අර දාලා තියෙන කට්ටිය ලොකු බැලුම් වගේ ඒව අස්සට දාලා තල්ලු කරන්නේ. එයාට නොපෙරෙන්න පුල් try කරන්න පුළුවන්ද? බෑනේ. පෙරලෙන බෝලයක් හදලා පෙරලෙන බෝලකින් කන්දෙන් පල්ලෙහාට දානවා. ඌ පුල් try කරනවා මං හෙලවෙන්නේ නැතුව ඉන්නවා කියලා. කොච්චර කළත් බෑ. පෙරලෙන බෝලයක් ඇතුළේ නම් ඉන්නේ නොපෙරලෙන උත්සාහ කරාට ඒක නිකන් හිතලුවක් විතරයි. ඒක නිකන් විහිළුවක්. ඒක නිසා මෙන්න මේ අෂ්ටලෝක ධර්මය කියන අපි පුළුවන්තරම් මේ හොඳ නරක හරි වැරද්ද කැමැතියක් නැති දෙකක් හදාගෙන මේක ඇලි ගැලෙන්නේ ගැටෙන්නේ නැතුව නොඇලී ඉන්න හදන එක විහිළුවක් විදිහට. ලෝකයක් තුල කවදාවත් ඒක කරන්න බෑ. ලෝකේ හැදුනා නම් ලෝකයේ ඇත්තක් නම් දෙපැත්ත හැදුවා නම් ඒක ඇතුලේ මිනිස්සු චලනය වෙනවම තමයි. ඒ චලනයට අදාළ චේතනා පහළ වෙනවා තමයි. ආයි කර්ම නොකර ඉන්න ආයේ බෑ. මේ ලෝකයක් තුල ලෝකයේ ඇත්තක් කියලා අරගෙන ලෝකේ හරි වැරදි හොඳ නරකත් බෙදාගෙන එතන තුල මම කර්ම සකස් නොවි ඉන්නවා කිව්වොත් එimhe ලෝකෙ තුල ඒක වෙන්නේ නැති දෙයක්. එහෙනම් යාර නොපෙරළී ඉන්න නම් කරන්න තියෙන එකම දේ තමයි බැලුමෙන් එළියට පයින්න ඕනේ. අන්න එතකොට කියන්න පුළුවන් නොපෙරළනවා. ඒ කියන්නේ ලෝකයේ තුල ඉඳගෙන බෑ දැන් මම පිච්චෙන බෝලයක් ගිනි ගන්න බෝලයක් ඇතුළේ ඉඳලා මම ගිනි ගන්න නැතුව පිච්චෙන්නේ නැතුව ඉන්නවද බෑ. පිච්චෙනවා තමයි. යා ඒක ඇතුළේ try කළත් පිච්චෙනවා try නොකලා නිකන් හිටියත් පිච්චෙනවා. දැඟලුවත් බෝලය ඇතුළේ නම් පිච්චෙන එක නවත්තන්න බෑමයි. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පිච්චෙන බෝලයක් ඇතුළේ නිකන් හිටිය මනුස්සයෙක් පිච්චෙනවා දඟලන මනුස්සයෙක් පිච්චෙනවා. එකම දේ එහෙනම් ඉතින් එළියට පැන්නොත් හරි. වෙන ක්‍රමයක් නෑ. අන්නේ නිසා අපි මේ ඉන්නේ සලායතනයේ ඇතුළේ නම් මේ ලෝකයේ ඇත්තක් තුන් කාලේ ඇත්තක් කරගත්ත තැනක නම් ඉන්නේ. එතන ඇතුළේ නොපිච්චීමක් කර්ම සකස් නොකරගෙන ඉඳීමක් කර්මෙන් කර්ම නොකර ඉදීමක් කරන්න බෑ. පුඤ්ඤාභ්‍ය ආනෙන්ජාභි තුන් කර්ම එකක් සිද්ධ වෙනවා. ඒ වෙන්නේ මම කැමති දේට සාපේක්ෂව. ඒක වෙන්නේ මම මේ ලෝකය කියලා එකක් හැදුවා ඊට පස්සේ මගේ තියෙන රුචි අරුචි තියෙනවා මම කැමති දේට අනුව මම චේතනා පහල කරනවා මම අකමැති දේ අයින් කරන්නත් චේතනා පහල කරනවා මේ කැමැත්ත මත අකමැති දේ අයින් කරන්න කැමැත්ත සහ කැමති දේ ලබා ගන්න කැමැත්ත කියන චේතනාව මත තමයි මගේ කර්මය සකස් වෙන්නේ. එතකොට ඒ කර්මයට අනුව මට නැවත පෙනීම හැම දැනීමේ මායාව ඩ්‍රීම් එක සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම මේ විදිහට දැන් ওই ජාතක කතාවක් තියෙනවා. ඔයාලා දැකලා ඇති අර මේ මහෞෂධ පාටිතුමාගේ කතාවේ ඒකේ ඔය කියන තලතා දේවියගේ කතාව බලන ජාතක කතා පාළියේ තියෙන්නේ. තලතා දේවිය කියන්නේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අම්මා කෙනෙක් විදිහට කියන්නේ. අම්මා කෙනෙක් නේද? මම මතකත් නෑ දැන්. ජාතක කියලා දිනා ජාතක පොතනේ. නැද්ද කියලා ජාතක පොත අහන්න. ඒක දැන් ඒ කෑල්ලේදී තලතා දේවියගේ කොටසේ තියෙන්නේ කොහොම හරි ඒක ලස්සන කතාවක් යන කියන්නේ බ්‍රහ්මදත්ත කියන්නේ පරම්පරාවක්නේ. බ්‍රහ්මදත්ත කියන පරම්පරාවේ රජ කෙනෙක් ඉන්නවා. රජුරෝ ඒ රජකම් කරන කාලේ යාගේ අම්මා මට මතක තලතා දේවිය. තලතා දේවිය ඊට පස්සේ තලතා දේවිය කොහොම හරි රජමාලිගාවේ ඉන්නවා. ඉන්න ගමන් කොහොම හරි එක මිනිස්සෙක් තොටියෙක් ළඟට ගිහිල්ලා කියන ඔයාට බැයිද තොටියෝ මාව ගඟෙන් එතරට දාන්න කියලා. මාව ගඟෙන් එතරකට දාන්න කිව්වට පස්සේ කැමති බැයිද කියලා වුණාට පස්සේ ඊට පස්සේ කියනවා මේ මං දාන්නම්.
ඔයා මොනවද දෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා ඊට පස්සේ දැන් මේ මිනිස්සයාගේ අතේ තියෙනවා බත් පැකට් එකකුත් තියෙනවා රත්තරන් කහවණු මල්ලකුත් තියෙනවා. කහවණු මල්ලක් තියෙනවා එක පැත්තක ඊට පස්සේ අනිත් පැත්තේ බත් පැකට් එක තියෙනවා. බත් පැකට් එකයි කහවණු මල්ලයි තියෙද්දි දලතා දේවිය නෙමෙයි. මේ මිනිස්සයා අහන මොනවද ඔයා මට දෙන්නේ මං ඔයා කියනවා ඔයා මං කැමති දේ දෙන්නම් කියනවා. කැමති දේ දෙන්නම් කියනවා ඔයාට. අර කොහොම හරි අර තොටිය කපටිය. තොටිය ගැන හරි ඕකේ. ඔයා කැමති දේ දෙනවා කිව්වනම් හරි ඕකේ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් තොටියා ඊට පස්සේ අර මිනිස්සයා එක්කන් යනවා. එක්කන් ගියාට පස්සේ යහ පැත්තට ගියාට පස්සේ කියනවා හරි දැන් ඉතින් ඔයා කැමති දේ දෙන්න කියලා. අර මිනිස්සයා බත් පාසලේ දෙනවා. බත් පාසලේ දුන්නාද කියන බත් පාසලේ එපා. ඔයා කැමති දේ දෙනවා කිව්වේ. රත්තරන් මල්ල දෙන්න කියනවා කැමති දේ දෙන්න කියනවා. කියනවා නෑ මම කිව්වේ මං කැමති දේ දෙන්න. ඉතින් හරි ඔයා කැමති දේ තමයි මාත් ඉල්ලන්නේ කියනවා. ඉතින් මම කැමති දේ දෙන්නේ කිව්වා. ඉතින් බත් පාසලේ තමයි මං දෙන්න කැමති නෑ. ඔයා කිව්වා කැමති දේ දෙනවා කියලානේ. ඒක දෙන්න කියලා. කොහොමරි මේ දෙන්න අතර වාද ගිහිල්ලා මේක කොහොමරි රජවාසලටත් යනවා. දැන් බ්‍රහ්මදත්ත රජුරුවත් බලලා ඉතින් හරි කියනවා ස්වාමීනි මෙයා මාව ඊතර කරන්නම් කිව්වා ගගෙන්. හැබැයි මෙයා මට කිව්වා මේ කැමති දේ දෙන්නම් කියලා. ඊට පස්සේ කියනවා හරි ඉතින් බැලුවට පස්සේ ඉතින් මම ඊට පස්සේ ඕ කියනවා. තොටියක් කියනවා ඔයා කැමති දේ දෙන්නම් කිව්වේ. ඉතින් ඊට පස්සේ අහනවා මං කැමති දේ මොකද්ද කියලා රජුරු අහනවා. කියනවා මං කැමති මෙයාට බත් පාසලේ දෙන්න. ඉතින් ඊට පස්සේ බත් පාසලේ දෙන්න. එතකොට ආයෙත් ප්‍රශ්න ඉවරනේ ආයෙත් තොටිය කියනවා ඒක වැරදි විසඳුමක්. මෙයා කිව්වේ මෙයා කැමති දේ දෙන්නම් කියලා. කොහොමද ඔය ඔතනින් යනවා තලතා දේවිය. තලතා දේවිය කියනවා තලතා දේවිය මේ කතාව ඇහෙනවා. දැන් රජුරුවන්ට විසඳ ගන්නත් බෑ. අමාත්‍ය මණ්ඩලයට විසඳ ගන්නත් බෑ. රජුරුවන්ට විසඳ ගන්නත් බෑ. අමාත්‍ය මණ්ඩලයට විසඳ ගන්නත් බෑ. ඊට පස්සේ තලතා දේවිය කියලා තලතා දේවිය ඥානෙ තියෙනවා. තලතා දේවිය කියන රජුරුවනේ මම මේ ප්‍රශ්න විසඳන්නද කියලා. හා කියනවා. ඊට පස්සේ කියනවා අර මිනිස්සයාට හරි ඔයාගේ බත් පාසලේ සහ රත්තරන් ටික තියන්න ඉස්සරහින්. බත් පාසලේ රත්තරන් පොත් දැන් ඔයා කැමති දේ තෝරගන්න කියලා තලතා දේවිය අර මගියට කියන ඔය දෙකෙන් කැමති දේ ඔයා තෝරගන්න කියලා. ඒ මිනිස්සයා තෝරගන්නවා රත්තරන් මල්ල. ඉතින් හරි ඊට පස්සේ කියනවා දැන් ඕක දෙන්න ආරයද කියලා. ඉතින් ඔයා කැමති දේනේ දෙන්නම් කිව්වේ. ඔයා කැමති දේ තමයි දෙන්නම් කිව්වේ. ඉතින් ඇත්තටම බැලුවා හරි ඒක. එයා කැමති දේ දෙනවා කිව්වනම් ඒක තමයි ඒ කැමති දේ රත්තරන් එයා. ඒ මගියා. ඉතින් ඒ කැමති දේ තමයි ආරයද දෙන්නම් කිව්වේ. කැමති දේ දුන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ කිව්වා හරි දැන් හරියට නඩුව විසඳනවා නම් තොටියට ලැබෙන්න ඕන රත්තරන්. මොකද අරයා කිව්වේ මං කැමති දේ දෙන්නම් කියලා. ඉතින් යා කැමති රත්තරන්ට එන රත්තරන් දෙන්න. ඉතින් ඔන්නෝක ඊටසේ ඔන්නෝක තමයි කර්මය කියලා කියන්නේ. කර්මය කියන්නේ මට හම්බෙන්නේ මම කැමති දේ. දැන් ඔබ කිව්වොත් ඔබ වහන්සේට මම වතුර ටික දෙන්න කැමති නෑ කියලා. එතකොට ඔබ කැමති උනේ මොකද්ද? මට වතුර ටිකක් නොදී ඉන්න. එතකොට ඔබට කැමති දේ හම්බෙනවා නම් හම්බෙන්න ඕනේ මොකද්ද? වතුර ලැබෙන්නේ නැතිකම. වතුර ලැබෙන්නේ නැතිකමයි හම්බෙන්න ඕනේ. ඒකනේ ඔබ කැමති වෙච්ච දේ. නේ එතකොට ඒ කියන්නේ දැන් ඔබ මට වතුර ටිකක් කියලා වතුර ටිකක් ලැබෙන්න දෙන්න. ඒතර කර්මයේ විසින් ඔබට නියාම කරන්නේ මොකද්ද? ඔයා කැමති උනේ මොකද්ද? උන්වහන්සේට වතුර නොදී ඉන්න. කියන්නේ වතුර නොලැබෙනවට කැමති. එහෙනම් ඔයාට ලැබෙන්න ඕනේ මොකද්ද? ඔයා කැමති දේ. වතුර නොලැබීම. එතකොට දැන් ඔන්නෝක තමයි කර්මයේ තියෙන මූලික න්‍යාය. කර්මයේ තියෙන මූලික න්‍යාය වෙන්නේ මම කැමති දේ මට හම්බෙනවා කියන තීරයක. එතකොට දැන් හරි හිතන්නේ දැන් මිනිස්සෙක් විසින් එයා මැරෙනවා. එයා එතකොට කැමති උනේ වතුර ටිකක් නොදී ඉන්න. එතකොට මොකද වෙන්නේ? දැන් එයාගේ අවිද්‍යාව නිසා එයාගේ චේතනාවට අනුව වතුර ටිකක් නොදී ඉන්න ඕනේ කියන කැමැත්තට අනුව ඒ චේතනාවට අනුවනේ එයාට කර්මය සකස් වෙන්නේ. ඒ චේතනාවට අනුව එයාට ඔන්න මොකද වෙන්නේ? ආයතන 6 කියන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ? අවිද්‍යාව පත්‍ය සංකාරස විඥාන. ප්‍රතිසන්දි විඥාන අපි නැවත දැනක ඉපදුනා කියමුකෝ අපි. ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? එයාගේ ඒ විඥානයේ තියෙනවා නාම රූප දෙකක්. ඒ කියන්නේ කර්ම ගති ටිකක් තියෙනවා. නාම ගති ටික. ඒ අනුව තමයි ඇහැ කන නාසය සකස් වෙන්නේ. එයාගේ ඇහැ කන නාසය මෙන්න ඔබේ මේ විදිහට පිහිල්ලා දින. ඔබට මේ විදිහට රූප පේන්නේ. ඒ ඔබේ කැමැත්තට අනුව. ඒක කර්මානුරූප. කර්මානුරූප යාගේ සිතේ තියෙන ගතියට අනුව තමයි මේ කියන මේ පැත්තේ ඇහැ කන නාසය දිව ශරීරය සකස් වෙන්නේ. එයාට පේන රූප ශබ්ද ගන්ධ රස. යාට දැනෙනේවා තීරණය වෙන්නේ අර කර්මයේ මත. ඒක හරියට මෙහෙම තේරුම් ගන්න උදාහරණයක් මම කියන්නම්. දැන් එතකොට හිතන්න දැන් ඔබට ඇහැට දානවා රතු පාට කණ්ණාඩියක්. රතු පාට කණ්ණාඩියක් දැම්මහම ඔබට මොනවා බැලුවත් රතු පාටනේ පේන්නේ. එතකොට ඒ පේන්නේ ඔබට
ඔබට මේ පේන එක තීරණය වෙන්නේ ඒ තියෙන තියෙන කලර්ස් එකද නැත්නම් ඇහැට වැදු කාචෙද? කාචේ ප්‍රධාන දැනගන්න. කාචේ රතු නම් පේන ඔක්කොම රතු. කාචේ වෙනස් කළොත් නිල් දැම්මොත් එහෙම පේන සියල්ලම අපිට පේන සියල්ලම නිල් පාට වෙන්න පටන් ගන්නවා. එතකොට පෙනීමට මේ රූප වලට මේ මට්ටමේ රූප පේන්න විශාල වැදගත්කමක් තියෙන්නේ කණ්ණාඩි. කාච. අන්න ඒ වගේ තමයි අපේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන කාච හයක් වගේ. දැන් අපිට මේ කාචෙන් පේන්නේ මේ මට්ටමේ රූපතල. ඒ මොකද ඒ දැන් කැමරාව බලන්නකො කැමරාව ගණන් වැඩි වෙන්න. කැමරාව ගණන් වැඩි වෙන්න මොකද වෙන්නේ? ඒකේ වදින සියුම් ඒවා වදිනවනේ. සියුම් රූප බලනවා සියුම් ඒවා බලන්නකො දැන් ෆෝන් එකේ බලන්නකො ෆෝන් එක ගණන් වෙන්න ගන්න කැමරාව හොඳයි. කැමරාව හොඳයි ඒකට හොඳට වදිනවා ෆොටෝස්. හොඳට වදී. ඒතර ෆොටෝ එක වදීමේ වැදගත්කම තියෙන කැමරා කාචේ මත. කැමරා කාචේ අවුල්ලා. එහෙනම් හරියට වදින්නේ නැහැ පින්තූර බොඳ වෙලා වදින්නේ හරියට ලස්සනට පේන්නේ නැහැ. එක එක ඒවා විදිහට වදින අන්න ඒ වගේ තමයි දැන් අපිට ඇයි මෙතන දෙවියෝ පේන්නේ නැත්තේ? ඇයි අපිට මීට වඩා සියුම් භවවල ඉන්න අය 31 තලවල අය අපිට පේන්නේ නැත්තේ ඇයි? අපේ කාචේ ගොරෝසු වැඩි. පික්සල් ගාන මදි. අපේ කාච වලට අපිට පේන මට්ටමේ කාචේ මේ පේන ඇහි ලේයක කනේ ලේයකට මේ මාංශ සවුන්ඩ් එක අපිට දෙවියන්ගේ සද්ද ඇහෙන්නේ නැහැ. දැන් අපිට මේ වෙලාවේ සුදම්මා දහම් සභාවේ ඇහෙන ධර්ම සාකච්ඡා ඇහෙන්නේ නැහැ. ඒ සුදම්මා දිව්‍ය සභාවල ඇහෙන ඒ තලව ඉන්නවා කියන අනාගාමී දෙවියෝ ඉන්නවා බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ අයගේ සාකච්ඡා අපිට ඇහෙන්නේ නැහැ නේ. අනාගාමී සනන් කුමාර කියන බ්‍රහ්මයා ඇවිල්ලා දෙන බණ කියනවලු. ඒක ඇහෙන්නේ නැහැ නේ අපිට දැන්. මම දන්නේ සූත්‍රවල එහෙමනේ තියෙන්නේ. සුදම්මා දිව්‍ය සභාවට අනාගාමී බ්‍රහ්මයෝ කියලා බණ කියනවා. ඒව ඇහෙන්නේ නැහැ. ඒ සාකච්ඡා මේ වෙලාවේ යනවා ඇති. කෝ ඇහෙන්නේ නැහැ නේ, පේන්නේ නැහැ නේ. එහෙ පෙහෙන්නේ නැති අපේ කාච සිවුම් මදි. ඒ නැති පින් රැස් කරලා ඒ තැන්වල උපදින්නේ. මේ මට්ටමට අපේ කාච වෙනස් කරන්න ඕන. කාච එතකොට ඒ දාලා අහුවේ, ඒ සවුන්ඩ් අහුවේ. ඒ සභාවල් පෙනේ. එකෙන් කියන්නේ නැහැ දිව්‍ය සභාව මේ උඩ කොහේ හරි තියෙනවා කියලා. සුදම්මා දිව්‍ය සභාව උඩ තැනක තියෙනවා, උඩට ගිහිල්ලා හොයන්න පුළුවන් කියලා නෙවෙයි කියන්නේ. ඒ කෙනාගේ කාච වෙනස් වුණු. ආයතන හය වෙනස් වුණු. ආයතන හය වෙනස් වුණොත් ඒක පේන්නේ. ඒතර මේ පේන එකට ඇහෙන එකට ප්‍රධාන කාර්යය තියෙන්නේ මේ පැත්තේ සලායතනෙ වෙනස් වීම. සලායතනෙ වෙනස් වුණොත් ඒ මට්ටමේ රූප, ඒ මට්ටමේ ශබ්ද. ඇයි? හැබැයි එතකොට අපි තේරුම් ගන්න මේ මට්ටමේ රූප, මේ මට්ටමේ ශබ්ද, මේ මට්ටමේ ඇහෙන්නේ නැත්තේ. අපේ මේ පැත්තේ තියෙනවා කර්මයේ මත තීරණය වෙන්නේ. අපේ අවිද්‍යාව, අපේ තණ්හාව, අපේ කර්ම ශක්තිය තියෙන්නේ මේ මට්ටමේ කාච හයක් තියන. ඒකෙන් කියන්නේ මදිමට අර්ථත් හොයන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒ හේව්වත් මේකම තමයි ආයෙත් අවිද්‍යාව තණ්හාව කර්ම මට්ටම තමයි ආයෙ පේන්නේ. ඒකේ විපාක මට්ටම. සුදම්මා දිව්‍ය සභාවට ගියත් බ්‍රහ්මතලයකට ගියත් ආයෙත් තේරෙන්නේ ආයෙත් අවිද්‍යාව තණ්හා කර්ම මට්ටමේ විපාකයක්ම යහුවෙන්නේ. නැතු වෙන තලයක් කියලා එතන අහුවෙන්නේ මේ මායාවම තමයි. ඒ ඩ්‍රීම් එකම තමයි. සිහින මට්ටම තමයි. ඒක ඉතින් සමහරවිට ඒක දැන් ඒ කියන්නේ ඒක වෙනස් කරලා ඕනනම් ඒක මේ ජීවිතයේ ඇතුලේ මේක වෙනස් වෙමින් තනොත් තියෙනවා. දැන් අය එක කතාවක් තියෙන්නේ අර පුන්න කියලා දුගී මිනිස්සේ. පුන්න කියලා ඒ දුගී මිනිස්සයා මොකද කරන්නේ? යා මේ කුඹුරු වැඩට යද්දී යාගේ බිරිඳට කියනවා දවල්ට කෑම අරන් එන්න, දැඹුල අරන් එන්න කියලා. එයා කොහමරි කැඳක් හදාගෙන එන්න යද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධලා දවස් 7කින් පස්සේ නැගිටලා පිණ්ඩපාත යනවා. ඉස්සරහට හම්බෙන්නේ අර කාන්තාව. ඉස්සරහට අර කාන්තාව හම්බුනාට පස්සේ ඇයට දැන් පූජා කරන්න දෙයක් නැහැ. මහත්යට ගෙනින කැඳ ටික තියෙනවා. කැඳ ටික දෙනවා. කැඳ ටික පූජා කරලා ආයෙත් ටක් ගාලා ගෙදර දුවනවා. මොකද දැන් පරක් වෙනවනේ. ආයෙ කෑම ටිකක් හදාගෙන මහත්යට අරන් එනවා. දැන් මොකද දැන් පරක් වෙලා හින්දා තරහ ගත්තොත් එහෙම මේ මහත්යාට හිතේ අකුසලයක් වෙන්න ඕන නේද? මොකද කියන්නේ වයිෆ් මොකද ඉන්නේ ඈදි දැන් කෙනාගේ තරහව අටලෝ කරන්න අද මේ දානේ මගදී මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කැඳ පූජා කළා. ඔයා පින් අනුමෝදන් වෙන්න කියලා. මොකද ඉතින් අර තරහයයි දන්නේ නැහැ. මොකද මෙච්චර පරක්කු යෝධිය කියලා මෙච්චර මම මේ ගින්දරේ ඉන්නවා කියලා පරක් කියලා කෑ ගහන එක නවත්තන්න අර ඈද තියාගෙන කෑ ගහගෙන කියාගෙන එනවා මේ සාරිපුත්ත හාමුදුරන්ට දානේ පූජා කරා. ඒ නිසා ඒකට සතුටු හිතක් ඇති කරගන්න. ඇත්තට මේ මනුස්ස සද්ධාවන්ත මිනිස්සෙක්.
ඉතින් ගොඩාක් සාදු සාදු කියලා ඒක පින් අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙලා කොහොම හරි දැන් දෙන්න කෑම කාලා එහෙම ටිකක් දෙන්නටම කුඹුරේ නිකන් නිින්ද යනවා පොඩ්ඩක්. නිින්ද ගිහිල්ලා වාඩි වෙලා කෑම කාලා ඉද්දි දැන් මහාසිරිතක නිින්ද කියලා නැගිටිද්දි කුඹුර උරාම මේ අපි කියන්නේ රත්තරන්. දැන් රත්තරන් වලින් පිරීලා. ඒ ඔක්කොම මඩ ඔක්කොම රත්තරන් වෙලා මිනිස්සේ ඇහැරලා බලන ඇහැ ගසලා බලනවා මං හීනයක් දකින්නවද මේ කියලා. හීනයක් දකින්නවද කියලා ආයෙ ඇහැ ගසලා බලනවා. ඇහැ ගසලා ආයෙ බැලුවට පස්සේ නෑ වයිෆ් ගින් යනවා. යා කියනවා මටත් පේන්නේ රත්තරන්. දැන් එතකොට මිනිස්සුන්ට හිතා ගන්න බෑ ඇයි මෙච්චර. මෙම රත්තරන් අපිට පේන්නේ මේ කුඹුරක් නේ තිබ්බේ මෙතන මැටිනේ තිබ්බේ. මෙම කොහොමද මෙහෙම පේන්නේ? අනික දැන් මෙච්චර ගොඩක් රත්තරන් පෞද්ගලිකව මිනිස්සුන්ට තියා ගන්න මේක රජයට අයිති වස්තුවක් එතකොට. නිදාන්න වගේ. නිදානයක් කියන එකත් රජයට අයිති දෙයක් නේ. ඒක මිනිස්සු හොරෙන් එක්කට ඒක. ඒක ඒ නිසා එයා කල්පනා කරනවා මේ දෙන්න අහිංසක මිනිස්සු දෙන්නේ මේ නිදානයක් හම්බුණා වගේ වැඩක් උනේ අපි දෙන්නට. මේක දැන් රජුරවන්ට කොහොමත් අපිට පෞද්ගලිකව තියාගන්න බෑ මේක. මේක රට පොදු රටට අයිති රජයට අයිති දෙයක් කියලා රජුරවන්ට කියනවා. රජුරෝ කොහොම හරි මොකද කරන්නේ? විශාල මේවා යවලා ඒ නිදානේ ගෙන්න ගන්නවා. නිදානේ ගෙන්න ගත්තට පස්සේ දැන් රජුරු ගාම රජුරවන්ට පේනවා. හැබැයි නිදානේ තියෙන ඔක්කොම ටික රත්තරන් ටික මේ කරත් වලට පුරවලා. ඔක්කොම රත්තරන් කරත් වලට පුරවලා රජමාලිගාවට දෙන්නේ ගෙනියන්න කියලා රජමාලිගාවට දාද්දි ඒවා මැටි වෙනවා. ආයෙ මැටි වෙන්න ගන්නවා. ඊට පස්සේ රජුරෝ දැන ගන්නවා මොකද්ද හේතුව කියලා. ඊට පස්සේ කියනවා මේක මේ අහවල් පුන්න කියන ගොවියට අයිති වස්තුව කියලා ආයෙ මේ ඔක්කොම දාලා එයාට වස්තුව කියලා ගේන්න කියනවා. පුන්න කියන මේ ගොවියාගේ වස්තුව කියලා ගේන්න කියුවාට පස්සේ ඔන්න ආයෙ ගෙල්ල දාදී ඒව රත්තරන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ එයාට මේ රටේ ඉන්න ප්‍රධාන සිටුවරයාගේ পদවිය දීලා එයාට සම්පූර්ණ සැලකිලි ටික ඔක්කොම හම්බ වෙනවා රටේ. එතනින් එහාට රත්තරන් ගොම මේ මැටි වෙන්නේ නැහැ. ඒ හේතුව මොකද බලන්න දැන් අරයට විපාක දෙන්න ඕනනේ. විපාකයේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දාන පූජා කිරීමේ විපාකෙ දෙන්න ඕනේ සිටුවරයාට ඊයාගේ බැමිණියට. ඒ දෙන්නට විපාකෙ දෙන්න නම් හැබැයි අනිත් පැත්තට ඒක රත්තරන් වගේ පෙන්වන්න ඕනේ. දැන් මේ ඒ දෙන්නට විතර රත්තරන් පෙන්වන්නට බෑනේ. ඒ විපාකෙ දෙන්න නම් අනිත් පැත්තට පෙන්වන්න ඕනේ රජුරවන්ට. එතකොට ඒක හරියට විපාක දෙන්න පුළුවන්. ඒ නිසා කර්ම විපාක වල මේ පැත්තට විපාක දෙන්න උනම් මේ පැත්තටත් පෙන්වන්න පුළුවන් ඒක. අනිත් පැත්තට. ඒකයි කර්ම විශ්ේ තියෙන අචින්ත්‍ය බව කියන එක හරි ඒක තේරුම් ගන්න ගන්න ඔළුව පැටලෙන්නේ ඒකයි. ඔළුව පැටලෙන්නේ යන්නේ ඒකයි. මොකද මේ පැත්තට පේනවා දැන් ලෝසක හාමුදුරුවන්ට බලන්නකො. උන්වහන්සේට දානේ ලැබෙන්නේ නැති වෙන්න ඕනේ. උන්වහන්සේ අර හාමුදුරු කෙනෙක්ට ලැබෙනවට කැමතිුනේ නැන්නේ දානේ. ඒකේ උන්වහන්සේ හාමුදුරු කෙනෙක්ට ලැබෙනවට කැමති නැති වෙන හින්දා. දානයක් උන්වහන්සේ මොකද කළා කුඹුර වර ගින්නට විසි කරලා යන බත් ටික. උන්වහන්සේ අර හාමුදුරුවන්ට ලැබෙනවට කැමති නැති වුණා. උන්වහන්සේ ඒක ලැබුණානේ. ලැබෙන්න විපාක වශයෙන් ලැබෙන්න නම් උන්වහන්සේට මේ පැත්තේ ආයතන හයට කෑම නැති වෙන නම් මේ පැත්තට කෑම පෙන්වන්න ඕන කෑම තියනවා වගේ. ඒ උන්වහන්සේ රජමාලිගාවට ගියත් පේන්නේ පාත්‍රේ පිරලා වගේ. ඔක්කොටම. හැංගෙන්නේ දැනෙන්නේ එහෙමලු. ඒ මොකද මේ පැත්තට බඩගින්නේ තියන්න ඕන නම් මේ පැත්තට පෙන්වනවා පුර පිරලා වගේ. ඒ වගේ පුන්නහාමුදුරන්ගේ පුන්න ගොවියාගේ කතාවේ එයාට මේ පැත්තට ලැබෙන්න නම් සියලු ගෞරවයේ තාන්නමාන ඔක්කොම ටික මේ පැත්තට පෙන්වන්න ඕනේ තියනවා වගේ. ඒ නිසා කර්මයේ විසින් පුළුවන් බලන්න කර්මයේ මේ පැත්තට විපාක දෙන්න නම් මේ පැත්තට නැති කරලා පෙන්වන්නත් පුළුවන්. දේවල් මේ පැත්තට ඇති කරලා පෙන්වන්නත් පුළුවන්. ඒකයි මේ කර්ම විශේෂ කියන කතා කරන්න ගියොත් ඔගේ ලකු පැතිකඩවල් තියෙනවා. එක පැතිකඩ. සමහර දෙපැත්තට නෝ ඒ කියන්නේ ඒ වගේ දැන් අර සෝරිය සිටුරගේ බලන්නකො. යාව එකපාරට ස්ත්‍රියක් විදිහට පෙන්නවා. ආයතන හයම වෙනස් කළා මේ මොහොතේ. ඉතින් ඒක තමයි මම කිව්වේ ඊට අර සමානුපාතව දෙන්නටම ඒ දෙන්නටම පේන්නේ මායාව. කුඹුරේ පේන්නේ රජුරවන්ට පේන්නේ දෙන්නටම පේන්නේ එකම ඩ්‍රීම් එක. එක මායාව. ඒ කියන්නේ ඒ වුණාට ඒක අර පැත්තට පෙන්නවා. ඒක විපාක දෙන්න අවශ්‍ය නිසා. ඒකයි කියන්නේ එක එක්කෙනා අපි මේ හම්බීම අතරක් තියෙනවා. ඒ වගේ කනෙක්ෂන්. ඒක දෙකලම මේක පේන්නනවා. ඉතින් එතකොට දැන් මට කියන්න අවශ්‍ය කරන්නේ ওই පොයින්ට් එක හරහා පෙන්වන්න හදන්න අවශ්‍ය කරන්නේ කතාව තමයි ඒ කියන්නේ අපි ඔක්කොටම කියන ඔබට මේ පේන්නේ තියෙන දේ නෙමෙයි කියන එක. දැන් අපි ගත්තොත් එහෙම හරියට වැලි කැට ටිකක් ගන්නකො වැලි කැට ගොඩ ගැවුවම වැලි ගොඩක් පේනවනේ. ඇත්තට මෙතන වැලි ගොඩක් තියෙනවද කියලා බලන්න නෑලි වැලි කැට ටික ගන්න තියෙන්නේ. හැබැයි අවකාශ ධාතු වල අපිට වැලි ගොඩක් කියලා පේනවනේ හැඩයක්. හැබැයි තියෙන දේ බැලුවොත් ඒ තියෙන වැලි කැටනේ තියෙන දේ නෙමෙයිනේ පේන්නේ අපිට අපි ඈත කන්දෙන් අපි බලන්නකො මෙහි ඉඳන් අර කන්ද දැලුවම අපිට පේන්නේ කන්දක් නැත්තන තියෙන පස් කැටනේ ටිකන්නේ. තියෙන දේ පේන්නේ නෑනේ අපිට පේන්නේ අවකාශ ධාතු වල කන්දක්.
අවකාශ ධාතු වල කන්ද පෙවුනට තියෙන්නේ මොකද්ද කියලා බලුවොත් වැලි කැටනේ. ඕකේ වැලි කැටේ අයින් කළොත් එහෙම කන්ද පෙන්වන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් කන්දක් තිබෙනවා නෙමෙයිනේ. කන්දක් නෙමෙයි තියෙන්නේ අවකාශ ධාතු වල වැලි කැටි චුටි රූප අපි කියන්නේ අවේද ධාතු රූප කලාප. ඒවා පේන්නේ නැහැ අපිට පේන්නේ මේ අවකාශයේ හැඩ. ආන් ඒ වගේ තමයි මේ අපි බැලුවොත් එහෙම මෙතන මූල ධාතු ස්වභාවය තියෙන. ඒක නෑ කියනවා නෙමෙයි. හැබැයි අපිට මේ වගේ හැඩ පේනවා. ආකෘති පේනවා. ඒ හැඩ මේ වගේ අවකාශ ධාතු වල මේ වගේ පාට මේ වගේ හැඩ මේ පේන්නේ මවලා පෙන්නන්නේ. හරිනේ මිරිගුව වගේ. දැන් මිරිගුව ගන්න මිරිගුව අවකාශ ධාතු තුල තියෙනවා නෙමෙයිනේ. ඒක ඒ වෙලාවට මවලා පෙන්නවනේ. මවලා පෙන්නන්න ප්‍රධාන වෙන්නේ අපේ ඇහැනේ. ඒක දකින්න හිතනේ. ඒ වුණාට මිරිගුව කවදාකවත් අපි ගියාට පස්සේ එතන තියෙන්නේ නැහනේ. අපි එන්නේ ඉස්සෙල්ලා මිරිගුව එතන තිබ්බද? නැත්නම් අපි දකින්න වෙලාවේ එතන මිරිගුව තියෙනවද? නෑ. ඒක මවන මායාවක්. ආන් ඒ වගේ තමයි අපිට වර්තමානයේ මේ පේන, ඇහෙන, දැනෙන දේ කර්මයට, අවිද්‍යාවට, තණ්හාවට සාපේක්ෂව මායාවක්. ඒක එතන තියෙන එකක් නෙවෙයි. එතන තියෙන එක මෙතෙන්ට පේනවා නෙවෙයි. මට කියා ගන්න ඕනේ කියන්නේ අන්න ඒ කතාව. එතකොට තේරුම් ගන්න. එහෙනම් ඔබ කවදාකවත් කවුරුවත් මේ ලෝකෙ දැකලා නැහැ. ඔබ ඉපදුනාට පස්සේ අම්මවත් තාත්තවත් ඔබවත් එහෙම කවුරුවත් දැකලා නැහැ. ඔබට කාවවත් දකින්න හම්බෙන්නේ නැහැ මේ ලෝකෙ. ඔබේ ආයතන හයෙන් එහා, ඔබේ ආයතන හයෙන් එහා මවන මායාවෙන් එහා කිසිම කෙනෙක් ඔබ ලෝකෙ දැකලත් නැහැ, අහලත් නැහැ, හම්බෙලත් නැහැ. ඔබට හම්බෙන්නේ ඔබේ ආයතන හය විපාකේ. මංගේ කතාව තේරෙයිද? ඒ කියන්නේ ඔබට කිසිම මිනිහෙක් හම්බෙලා නැහැ. ගෑණියෙක්වත් මිනිහෙක්වත් පිරිමියෙක්වත් ගැහණුවත් කිසිම දෙයක් නැහැ. ආයතන හයේ ඔබ ඇත්තටම කිව්වොත් තනි වෙලා ඉන්නේ. අර බිත්තර කට්ටක් අස්සේ ඉන්න කුකුල් පැටියෙක් වගේ. ඌට හම්බෙන්නේ දකින්නේ ඔක්කොම බිත්තර කට්ට ඇතුලේ තියෙනවා විතරයි. එළිය දකින්නේ නැහැ. ඒ වගේ ඔබට මේ ඔබ කවදාකවත් ඔබ ගිහිල්ලා මේ මිනිස්සෙක් එක්ක කතා කරලා නැහැ. මිනිස්සෙක් හම්බෙලා නැහැ. ඔබ මිනිස්සෙට ආදරය කළා නැහැ. මිනිස්සෙගේ මෙන් වෙලා නැහැ. ඒ ආයතන හයේ විපාක වාරයයි හම්බෙන්නේ. ඒ ආයතන හයෙන් එහා දෙයක් ඒකයි බුදුහාරගේ ලෝකෙ කියලා එළිය කතාවක් නෙමෙයි ඔබට හම්බෙන්නේ. ලෝකේ තේරුම් ගන්න ඕන නම් මේ ආයතන හය තේරුම් ගන්න. මේ ආයතන හයේදී නේ ලෝකේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නම් එළිය තේරුම් ගන්න බෑ. මේ සංඥාත් මනසසද බඹයක් වූ ශරීරේ කර්ම විපාකයක් වශයෙන් හම්බෙච්ච. මේක තේරුම් ගන්න. එතකොට ඔබට හම්බෙයි මොකද්ද මේ ලෝකේ කියන්නේ මොකද්ද? ලෝකේ හට ගන්න තියෙන කොහෙද? ලෝකේ නැති වෙන්නේ මොකද්ද? ලෝකේ නැති කිරීමේ මාර්ගය මොකද්ද? ඒතර ඉස්ලාම අන්න එතකොට ඔන්න ඔතනින් අපි මේ කතාව තේරුම් ගන්න. අන්න ඒක තේරුම් ගත්තට අපිට තේරෙනවා අපි තනි වෙලා ඉන්නේ මෙතන. අපි කවුරුත් එක්ක ඉන්නවා නෙමෙයි. ඒකට අපිට බය හිතෙන්න ගන්නවා. මොකද ඇත්තටම ඔබ මේ කතා කරන්නේ කාත් එක්කවත් නෙමෙයි. දැන් ඔබට තේරුණොත් යකොට මම මේ ඉපදු දවසලා මැරෙනකම් මේ හේවණලි වලට කාදරය කරනවා. හේවණලි එක කතා කරනවා. හේවණල්ලත් ප්‍රතිබිම්බයක්මයි ඔබ එමු. ඉතින් මේක තේරුම් ගත්ත දවසට අපිට උන් හිටි දැන් නැති වෙනවා. ඇඩ්‍රස් නැති වෙනවා. මේ ඇත්ත තේරුම්. ඔක නොතේරෙන තරමට ඉන්න පුළුවන් මේක ඇතුලේ මායාව ඇතුලේ. ආදරය කරන්න පුළුවන්, වෙන් වෙන්න පුළුවන්, ලං වෙන්න පුළුවන්, අනාගතය ප්ලෑන් කරන්න පුළුවන්. කොහොම හරි මම මෙතෙන්ට යන්න පුළුවන්. කොහෙටද යන්නේ? කාවද ලබා ගන්න? කාගෙන්ද අයින් වෙන්න හදන්නේ? කාගෙන්ද වෙන් වෙන්න හදන්නේ? කොතනින්ද වෙන් වෙන්න හදන්නේ? කොහෙන්ද දැන් ඔබ මෙතන අතල්ලා හිට වෙන පන්සලට කොහෙටද යන්නේ? දැන් ඔබ කියනවා මම යනවා මේ වෙන පන්සල වෙන භාවනාව ආරණ්‍යකට යනවා. කොහෙටද ආය හම්බෙන්නේ සලායතන මායාවමයි. ඔබට කොහෙවත් මෙතනින් කොහෙවත් යන්න පුළුවන්ද? මේ ආයතන හයෙන් අත්දැකීමෙන් එහා වෙන කිසි අත්දැකීමක් ලබන්න බෑ. මේ මවන ඩ්‍රීම් කර්මයේ කාටවත් පන්නන්න බෑ. ඒක යටද ඉන්නේ. ඒ මායාවකේ ඉන්නේ. ඒකේ එහාට කොහෙටවත් කාටවත් එදිනින් එහා දෙයක් දැක්ක. ඔබ දිව්‍ය ලෝකේ දැක්කා කියලා ආයෙත් ආයතන හයෙන් මවන මායාවමයි. අපාය දැක්කා කියලා. ආයෙත් සලායත කර්මයේ විසින් මවන ඩ්‍රීම් එක. එතනින් එහා තැනකට යන්න බෑ. ඔබ මැරිලා ආයෙ දිව්‍ය ලෝකේ යනවා කිව්වත්, බ්‍රහ්ම ලෝකෙට යනවා කිව්වත්, දැන් ඔබ මනුස්ස ලෝකේ ඉන්නවා කිව්වත් මේ සියල්ලම බොරුවක්. මේ සියල්ලම කොහෙවත් යාමක්වත් කවුරුත් හම්බීමක්වත් ඒක නෑ මෙතන. අවිද්‍යාව තණ්හා කර්ම මට්ටන බව අවිද්‍යාව තණ්හා කර්මයට සාපේක්ෂව අසුරු කරන ඩ්‍රීම් ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. මේ සෙන් ගුරුතුමා මේ ලෝව අපි තනියම පැමිණියමු. තනිවෙම අපි වෙන්ව යමු. අපි තනිවමයි ලෝකෙනේ තනිව වෙන්නේ. ඔබ කවුරුවත් එක දවසක්වත් කියන්නේ ඔබ හිතනවා මං අරයා වෙනුවෙන් මාර සේවයක් කළා, අරයා වෙනුවෙන් මම මෙහෙම කළා, මං අරයා වෙන්නුනා කියලා. එහෙම එකක් කවදාකවත් වෙලාත් නැහැ, වෙන්නෙත් නැහැ.
එහෙම වෙමින් පවතින්නේ නැහැ කිසිම දෙයක්. කාචය හරහා ඔබට මොනවා පෙවුනත් ඒක කාචෙන් පෙන්වන දෙයක් මිසක් එතන තියෙන පාටක්වත් තියෙන කෙනෙක්වත් තියෙන කවුරුත් නෙවෙයි. ඉතින් එතකොට දැන් වැඩේ තියෙන්නේ මෙන්න මේ කතාව මේ අපි තනිව පැමිණියමු තනිය වෙන්නේ මේද මායාවද. මම ඔබට කියන්නම් ඒමක් නැති යාමක් නැති. එතකොට දැන් කියනවා මෙතන මෙන්න මේක අපි දැන් ඔන්න තේරුම් ගන්න මේක සලායතනයේ මවන මායාවක් විතරයි. සලායතන මායාවක් කියලා තේරුම් ගන්න මේක අපිට කවුරුවත් ලව් කරන්න බෑ කවදාකවත්. ආදරය කරන්නේ ආය සලායතනෙටම තමයි උඹ. සලායතනෙන් එහා කවුරුත් නෑ ප්‍රේම කරන්නේ. ඒ කර්ම විසින් මවන මායාවටම තමයි. ඉතින් වැඩේ තියෙන්නේ දැන් මේක තේරුණාට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ මේ තනිකමට යන්න ඕනේ අපි. ඔන්න ඕක තමයි සලායතනය කියන එක තේරුම් ගත්තනේ දැන්. ලෝකය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඊට පස්සේ ලෝකේ හටගෙන තියෙන කර්මයේ අවිද්‍යාව තණ්හා මත ලෝකය කියන්නේ මායාවක්. ලෝකේ හටගෙන තියෙන කර්ම අවිද්‍යාව මත තණ්හා මත වෙන මිරිගුවක්. දැන් ඊට පස්සේ ලෝකයේ මේ තණ්හා අවිද්‍යාව නැති කරා නම් හරි නැති කරන මාර්ගය මොකද්ද? නැවත මේ ඇත්ත තේරුම් අරන් මේ ඇත්තට බහින්න. ඇත්තත් එක්ක ඉන්න. ඒක තමයි මාර්ගය මේකෙන් ගැලවෙන්න තියෙන්නේ. මේ ලෝකයෙන් සලායතනෙන් මායාවෙන් ගැලවෙන්න තියෙන එක මේකෙන් කියන්නේ මේ තනිව ඉපදුවෙමු. එහෙනම් මේ තනිකමට යන්න. ඒ කියන්නේ ඔබ මේ දේශනාව අහනවා. දේශනාව අහලා මම තේරුම් ගන්නවා මට බැඳෙන්න කවුරුත් නැහැ මෙතන. මට අයිති කරගන්න කවුරුත් නැහැ. අයිති කරගන්න දෙයක් නැහැ. තනිකම විතරයි මෙතන තියෙන්නේ. මේ සලායතනෙන් එහා කිසිම දෙයක් නැහැ. ආයෙත් මම මත් වෙන්නේ මනසේ මායාවටම තමයි. කීන එකටම තමයි. ඩ්‍රීම් එකටම තමයි කියලා තේරුම් අරගෙන ටික මම මේක තේරෙන්න ගන්න මට තනිකමක් දැනෙනවා. ඒ දැන් මම මේ කියපු ටික අද කාමරේට කියලා ඔබට හිතද්දි බයත් හිතෙයි. මොකද යකෝ දැන් මේක මොකටද මේ බැඳෙන්න දැන කියලා කාටද මං ආදරය කර ඉන්නේ කාගෙනද මේ හිතන්නේ කියලා තේරුම් ගන්න ගැද්දි දැනෙන්නේ තනිකම. මේ මුළු ජීවිතය කියන්නේම සලායතනය තුල තනි වෙලා ඉන්නේ අපි. සලායතනය තුල වෙන කවුරුවත් කොහෙවත් යන්න බෑ. කවුරුත් ගිහලා කාවත් දකින්න බෑ. කාවත් හම්බෙන්න බෑ. මෙච්චරයි ජීවිතය කියන්නේ. මේක තේරෙන්න අපිට ලොකු බයක් අසරෙනවා. ඒ බය වෙන්නේ දැන් මේ ඒකනේ දැන් මේ කියන්නේ දැන් එක බ්‍රාහ්මණයෙක් කියනවලුනේ බමුණ කියනවලු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකේ අනාත්මයි මේ ලෝකේ මායාවක් කියද්දි අර හරියට නිකන් අර සිංහරාජයා සිංහනාදය කරද්දී ඇත්තුන්ට බඩ යනවලු. ඒ වගේ අර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ කතාව කියද්දි මේ ලෝකහය ඇත්තක් මේ සලායතනේ ඇත්තක් කියලා හදා හිටිය ලෝක සත්‍යය වෙවුලන්න ගන්නවලු මේක දැනෙද්දි. මිනිස්සු බය වෙනකොට ඒකනේ බුදුවරේ පහළ වෙද්දී මේ මිනිස්සුන්ගේ ලෝක හොලවනවා. ආයතන 6 වල මායාව ලන්ත, මායා ලෝක, සිහින තල මේවා ඔක්කොම බුදුවරේ පහළේ වචන ඇහෙද්දි ඒ වචනේ තුර මේ මිනිස්සුන්ගේ සංඛ්‍යාත සංකම්පණය වෙනවා. කම්පණය කරනවා. බුදුවරේ පහළට පස්සේ කියනනේ හැම මානයක්ම සංකම්පේදී කම්පේදී කියන්නේ ඒ මාන තල ඒ මානසික තල හැම එකක්ම වෙවුලන්න ගන්නවා. දෙදරන්න ගන්නවා. ඒ අපි එක එකන හදාගෙන ඉන්න කොටු, විතර කොටු, ආයතන. මේවා ඒ වචනයත් එක්ක දෙදරන්න ගන්නවා. එතකොට තමයි අපි බය වෙන්නේ. කියන්නේ බුද්ධ වචනේ අපේ ඇතුළට ඇතුල් වෙද්දී මේ මායාවේ කතාව අපේ ඇතුළට දැනෙද්දී අපි හදාගෙන ඉතෝ ලෝක, ගෙවල්, දොරවල්, යාන වාහන, දරුවෝ මේ මම කියලා හදාගෙන ඉතෝ මේ ඔක්කොම සංකම්පණය වෙනවා. කම්පණය වෙන්න පටන් ගන්නවා. මේ අපේ මානසික ෆ්‍රීකවන්සි ඔක්කොම වෙවුලන්න ගන්නවා. දෙදරන්න ගන්නවා. ඒකයි බුදුවරේ පහළ වෙද්දී මේ ලෝකතල වලට මේ ලෝක වලට ඉවර විනාශයක් වෙන්නේ. ඒක කුඩු වීමක් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන්නේ දැන් මේ කතාවේ කියන්නේ මේක තේරුම් ගන්න. මේක තනිවා යන ආපු එක තනිව ඉඳීමක්. තනිව කියන නිසා ඔබට කවුරුත් ආශ්‍රය කරන්න බෑ. දෙවියවත් මිනිස්සෙවත් ඔබට හම්බෙන්නේ නැහැ කවුරුත්. බල්ලාට හෙවණැල්ල කියලා කවුද හම්බෙන්නේ? දැන් බල්ලා හෙවණැල්ලට ආදරය කළාට ඌට හම්බෙන්නේ ඌගේ ඡායාවනේ. ඒ ඇරෙන්න ඌට වෙන මොනවත් හම්බෙන්නේ නැහැ නේ. ඌ හෙවණැල්ලට ලව් කරනවා කිව්වට මේක ඩ්‍රීම් එක විතරයි. මෙන්න මේක තේරුම් අර ගන්න අපේ අස්සර තනිකම දැනෙනවා. මේ තනිකමට මිනිස්සු බයයි. මොකද මේ තනිකම අස්සට ගියොත් එයාගේ පුද්ගලත්වයේ මරණය තියෙනවා. එයා මේ ලෝකෙන් අවදි වෙනවා. මේ ඩ්‍රීම් එකෙන් මේ සිහිනේ ඇතුලේ මේ මායාව ඇතුලෙන් එයා අවදි වෙන්න ගන්නවා. එයාගේ ඇතුලේ අභ්‍යන්තරයේ තියෙන තනිකමට කිලා බැසු. ඒ නිසා ඒක වහන්න ඕන නිසා ඒක මකන්න ඕන නිසා තණ්හාව විසින් මොකද කරන්නේ ආදරය කියලා මායාවක් අපි ඉස්සරහට දාලා තියෙනවා. ඒක තමයි වැඩේ. ඒක නිකන් දේ දුන්නක් වගේ.
ඒ ආදරේ තණ්හාව මොකද මේ හීනෙන් මේ සලායතන මායාවෙන් මේ ලෝකේ නැගිටීම ලෝකෙන් එතර වීම සිහිනේ නැගිටින එක නවත්තන්න අපේ අස්සේ තියෙනවා ටක් ගාලා ලව් කරන ගතිය බැඳෙන ගතියක් ගිහිල්ලා අමුතු කිචියක් එනවා කොල්ලෙක් දැක්කාම කෙල්ලෙක් දැක්කාම අමුතු ෆීලිංස් එකක් එනවා අමුතු ආදරයක් එනවා අමුතුම හැඟීම් ටිකක් අස්සට එන්න ගන්නවා කුයික් වෙනවා වගේ කුයි ගන්නවා වගේ අස්සට මේ වගේ අමුතුම ෆීලින් වගේක් අපි දන්නේ ඇයි එන්නේ අපිට තේරෙන්නේ නැහැ ඒක තමයි මේ මායාවට මේ මායා ලෝකයට මාව රඳවලා තියාගන්න තියෙන එකම මායාව ලෝකෙට මාව රඳවලා තියෙන මේ ආදරය කියන දේ දුන්නේ. දේ දුන්න කියන්නේ ඇත්තක් නෙවෙයි. ඒක පේන මායාවක්. ඒ නිසා අපේ අභ්‍යන්තරයේ තියෙනවා මෙන්න මේ වගේ හරි රොමැන්ටික් වෙන ගතියක්. හරි ලව් වෙන ගතියක්. හරිම ෆීලිං වෙන ගතියක්. ඒ නිසා අපේ අභ්‍යන්තරේ අපේ ඇතුළාන්තේ මගේ මේ තනිකම වහන්න මගේ මේ ආදරය කියන එක ඇවිල්ලා ඊට පස්සේ මිනිස්සු මේ ෆීලින් එක නිසා මේ තණ්හාව නිසා මේ ප්‍රේමය නිසා මැරීගෙන මිනිස්සු හොයනවා මැරෙන්න හදනවා තව මිනිස්සු ජීවිත කැප කරනවා පූජා කරනවා වහ බීගෙන බලන්න මිනිස්සු කරන දේවල් ටික ප්‍රේමය නිසා ආදරය වෙනුයි ඒ නිසා දැන් මේ ගුරුවරයා කියන්නේ මෙන්න මේ කතාව ඒ කියන්නේ දැන් මේ අස්සේ තියෙන්නේ ඇත්තම කතාව ඔබට බැඳෙන්න කිසි දෙයක් නැහැ උඹට අයිති කරගන්න කෙනෙකුත් මේ ලව් කරන්න කෙනෙක් නැහැ මෙතන හැබැයි ඒ වුණාට මොකද්දෝ මන්දා ලව් කියන ෆීලින් එකක් ඇවිල්ලා මම මේවට බැඳිලා ඉන්නවා මට මේකේ සම්මයාගේ බැඳී දැන් සමහර අය කියන අනේ හාදුරු මට මේ බැඳීම් වලින් ගැලවෙන්න කියන්නේ බෑ අර ගම් එක වගේ එක අස්සේ දැන් සමහර අය වෙලා අඬනවා අනේ හාදුරු මට මේකෙන් ගැලවෙන්න ඕන විදියක් නැහැ මට මගේ හිත ගිහිල්ලා බැඳෙනවා එක එක වගේ මට ගැලවෙන්න හැටි කියලා දෙන්න මට මේකෙන් අයින් වෙන්න කියලා දෙන්න කියලා අඬනවා මිනිස්සු මේකෙන් ගැලවෙන්න මේ ගම් එක වැඩි දේ දුන්න ඒ කියන්නේ අර අස්සේ තියෙන කාන්දම් ගතිය ඇලෙන ගතිය කාන්දම තියෙනවා ඒ නිසා මේ මායාවක් වුණත් මේව දෙපැත්තක් නැති වුණත් ඩ්‍රීම් එක ඇතුළෙම දෙපැත්තක් ඇතුළේ කාන්දමක් වෙන ගතියක් තියෙනවා මේ අහුවෙලා ඉතින් හිතේම බැඳිලා තියෙන්නේ හිතම අල්ලගෙන ඉන්නේ ආයතන 6 ඒක තේරෙන්නේ අපිට ඒ නිසා මේ කාන්දම් වගේ අස්සේ ගතිය නිසා අපි ගිහිල්ලා කොහෙන් අහුවෙනවද කාට අහුවෙනවද කොයි වෙලේ අහුවෙනවද දන්නේ නැහැ හැබැයි ඊට පස්සේ තමයි එන්න ගන්නෙ මොකද ඇයි අර ඒ කාන්දම් වගේ ඒකට ජොයින්ට් වුණාට පස්සේ අපි කියන්නේ මට හැම පිරිමියෙටම හිත යන්නේ නැහැ හැම කෙල්ලෙටම හිත යන්නේ මේ හිත යනක જાතියක් කියන ගියාට පස්සේ ඊට පස්සේ අල්ල ගන්නවා ඊරිසියා වෙනවා ඊට පස්සේ මෙයා මෙහෙම ඉන්න ඕනේ කියනවා එහෙම ඉන්න නැතුව මල පයින්නවා මරන්න හදනවා මැරෙන්න හදනවා පෙති බොණ්ඩ හදනවා ඉතින් ඊට පස්සේ ඉවරයි ජීවිතේම කාලකන්නිකමක් වෙනවා ජීවිතේම මහා අපිරියාවක් වෙන්න ගන්නවා ඒ තේරෙන්නේ නැහැ මෙන්න මේ මිනිස්සුගේ මනස මේ මායාවට හිර කරලා තියෙන මේ ආදරේ ප්‍රශ්නේ ප්‍රේමයේ ප්‍රශ්නේ ප්‍රේමේ නිසා මිනිස්සෙක් බැඳෙන බැඳිල්ලෙන් ඒ දරු සෙනෙහස කියන එක අම්මලට තාත් බැල ගැලවෙන්න බෑ. එක දරු සෙනෙහස කියන ප්‍රේමයක් තියෙනවා ඒක අස්සේ. නැත්නම් කොල්ලෙක් කෙල්ලෙක් අතර ළමෙක්ට ඒ මොකක් හරි එකක් අස්සේ මේ සෙනෙහස කියන එක තමයි අවුල තියෙන්නේ. සෙනෙහස කියලා ප්‍රේමයක් ඇවිල්ලා ඕකට අපි දුන විදියට. සතෙට්ට හදන්න ගියා සතාටත් සෙනෙහස නෑ. ඊට පස්සේ ඒ සතාගෙන් ගැලවෙන්න බෑ. සතෙට්ට හරි කමන්නේ. මොකද මිනිස්සෙක් නැත්තම් ලව් කරන්න කොල්ලෙක් නැත්තම් සතෙක් හරි හොයා ගන්නවා මිනිස්සු. කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි නැත්තම් ඊට පස්සේ ඔයින් හරි සතෙක් අල්ල ගන්නවා. ඊට පස්සේ දැන් ඌ නැතුව ඊට පස්සේ බෑ. ඌට මොන හරි වෙයිද දන්නේ නැහැ. ඊට පස්සේ ඒ දා පිච්චිල්ල. ඒ නිසා සමහරට ගැහැණු විරිබීම ඕනේ නැහැ. ඒ අපේ කාන්දම් ගති තියෙනවා නම් ඒකට සතෙක් හරි ප්‍රශ්නයක් නැහැ. පිරිමියෙක් නැත්තම් ගෑණියෙක් නැත්තම් අර කාන්දම් ගතිය ASCII තියෙන හින්දා. ASCII අරක තාම වැඩ ගන්න හින්දා මා ඒ තණ්හාව කියන එක, ඒ තෙතමනේ සෙනෙහස කියන එක, ඒ සෙනෙහස දෙන්න ඉතින් කවුරු හරි කවන්නේ. සතෙක්ට හරි කවන්නේ එක දෙන්න ඕනේ. සතෙක්ට හරි ගිහිල්ලා ආදරෙන් බලාගෙන ඒව කරගෙන ඊට පස්සේ මොකද ගන්නේ? ඊට පස්සේ මිනිස්සු අන්තිමට කවුරුත් නැත්නම් සත්තු හරි හොයා ගන්න. සතෙක්වත් නැත්නම් සමලිංගිකත්වයට හරි යනවා. පිරිමින්ට ආදරය කරන්න ගෑනුයට ආදරය කරන්න සමලිංගිකත්වය ඒ කියන්නේ ඒ අර කාන්දමට ඒකට අදාළ නැහැ සතෙක්ද ගෑණියේද පිරිමි ඒට ඕනේ කොහේ හරි කියලා ජොයින්ට් වෙලා ඉන්න අර තනිකමට යන්නේ නැතුව මොකද අර තනිකම මාසෙට මෙහෙම රින්ගොත් එයා ඒ ලෝකෙන් එතර වෙනවා තනිකම මාසෙට බැස්සුවොත් හිත එයා මේ මායාව අතික්‍රමණය කරනවා ඒ මායාව අතික්‍රමණය කරන එක නතර කරන්න මේ සිහිනෙන් අවදි වෙන එක මේ සංසාරයෙන් එතර වෙන එක නවත්තන්නේ වයසට සාපේක්ෂව පෙන්නනවා පොඩි කාලේ අම්මා තාත්තට බලනකොට අම්මට ළමයි ඇලිලා ඉන්නේ ඇලිල්ල හැම වෙලේම අම්මේ නැති වුණත් අඬනවා ඉන්න බෑ ඒ ගම් එක එතන ඊට පස්සේ ලොකු වෙද්දි ටික ටික ඒකට ගම් එක තියෙනවා වෙන පුද්ගලයා වෙනස් කරනවා මොකද එක දිගට ඒකදී එපා වෙනවනේ එතකොට ගැලවිලා යනවා නිවන් දකින්න ආයෙ තනිකමට ගියෝ ඊට පස්සේ ටට් ගාලා එක එක වයසට සාපේක්ෂව ගෑල් ළමයි පේන ඊට පස්සේ උන අම්මා දැක්කට නෙමෙයි ෆීලිං එන්නේ ගෑල් ළමයා දැක්කා කෙල්ල කොල්ල දැක්කා ඒක ඊට කසා ඊට ඒක ASCII අරක ඉන්නවා ඊට පස්සේ ළමයා
ඊට පස්සේ ෆීලින් ඉන්නේ මහත්තයා දැක්කට ගෑනේ ළමයා දැක්කම තමයි අර තෙතමනේ ඔක්කොම තියෙන බැඳලා පස්සේ මහත්තයා දැක්කට ගානක් නැහැ. එන්නේ ඔක්කොම බැඳීම අර ඔක්කොම ෆීලින්ස් එන්නේ ළමයා දැක්කට පස්සේ. ඊට පස්සේ ඒක අල්ලනවා. ඒ වයසට සාපේක්ෂව එක ඒවා. ඉතින් බලන්නකො මුළු ලයිෆ් එකේම අපේ තියෙන්නේ මෙන්න මේ කතාව. මේ තනිකමට බය නිසා. මේ දෙවන්නේක් නැතුව තනිකමට බහින්න බය නිසා. අර මොකද්දෝ සෙනෙහස කියලා එකක් අස්සට ඇවිල්ලා ඒකට අහු වෙලා ඉන්නවා. ඊට පස්සේ මිනිස්සේ මේක ගැලවෙන්න ඕනේ. දැන් ගැලවෙන්න ඕන අස මොකද වෙන්නේ? මිනිස්සයා පුළුවන් තරම් තනිකමට බහින්න ඕනේ. ඊට මිනිස්සෙට එකපාරට තනිකමට බහින්න බෑ. දැන් මේ ගෙවල් ළමයි මුණුබුරෝ මේ දේපල වලට ඇටැච් වෙච්ච ගම් එක ගලවන්න ඕන නිසා අපි වුණා සත්‍යේ. මේකට මට ගැලවිලා තියෙන නිවන් දැක්කොත් තමයි. කියලා මිනිස්සේ කියලා නිවන් දකින්න හදනවා. හැබැයි ඒක සාපේක්ෂව භාවනාව හොඳයි. මොකද මට භාවනාව කියන එකට මට කාන්දම් වුණාම ජොයින්ට් වුණාම සතිය කියන එකට ඇලුනට පස්සේ අප්පරිතේ එතකොට අර ඔක්කොම කඩලා යනවා. හැබැයි වැඩේ තියෙන්නේ කාන්දමේ අඩුවක් වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. භාවනාවට ඇඩික්ට් උනා. හැබැයි ඒ ඇඩික්ටඩ් එකේ එක හොඳක් කරනවා අර ලොකු ගෙවල් දොරවල් මතක නැති වෙනවා. අම්මා තාත්තා ගෑල් ළමයා ඒව නැති වෙන. හැබැයි තේරුම් ගන්න ඊට පස්සේ අපි අල්ලන ඇල්ලිල්ල කරන්නේ භාවනාව. භාවනාව අල්ලගෙන ටික දවසක් යද්දී තේරුම් ගන්න මිනිස්සෙක් ඔක්කොම එපා වෙලා ගෙවල් දොරවල් අතල්ලා මහාන වෙන්න ආවට ඊට පස්සේ තනිකම අර වගේ ඇතුලේ ඉද්දි ඇටැච්මන්ට් එක ඇස්සේ විඩාව තියෙනවානේ. අර ගෙවල් දොරවල් ළමයි කියන එක ඇස්සේ ඉද්දි ඔය කාන්දම් වගේ ඇලුනට ඔක වෙහෙසකුත් තියෙනවා. ඒ නිසායි මිනිස්සු ධර්මයේ හොයන්න එනවා. නිවන හොයනවා. වැඩේ තියෙන්නේ නිවන හොයාගෙන ඊට පස්සේ එන්නේ නා මට මේ ඔක්කොම එපා. ගෙවලුත් එපා, ළමයිනුත් එපා, මහතුරුත් මට තනි හුදකලාවම ඕනේ. ඔක්කොම කියලා මම තනි වෙන්න හදනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ තනිකමේ මිනිස්සෙට දිගට ඉන්න බෑ. ඒක තමයි යා කොච්චර සියල්ල අතැල්ලා ආවත් තනිකමේ දිගට ඉද්දි යාට ඕන වෙන්නේ ආයෙ කොහෙන් හරි ජොයින්ට් එකක් හදාගන්න. සම්බන්ධයකට යන්න. සම්බන්ධේ ඉන්න කාලේ ඕන වෙන්නේ තනි වෙන්න එපා වෙලා. කවදද මම අහන්නේ කවදද මේ ඔක්කොම අතැල්ලා යන්නේ හුදකලා වෙන්නේ කියලා. හුදකලා වෙලා ටික දවසක් යද්දි මිනිස්සෙක්ට එහෙම හිටියොත් එයා ආයෙ නිවන් දකිනවා. ආයේ සිත මොකද කරන්නේ? සිත ඊට පස්සේ ආයේ එක දේවල් ජොයින් වෙන්න එකක් හොයනවා. ජොයින් බලන්නකො ඔය හිමාලයේ ඉන්න ඉර්ෂිවරු ගැන බලන්න. එයාලගේ ජීවිත කතාවල එයාලගේ බඹසර මේ බිදින්න එනවලු අර කුඹර බඹසර බිදින්න එනවලු මේ දිව්‍යාංගනාව. අර අමරදේක සින්දුවක් තියෙන්නේ නේ. මොකද්ද නේ? මට මතක නැහැ සින්දුව මොකද්ද අර කුඹර බඹසර කුමරියක පාසලම බැහුණා නේ. අසාසිටි වසාසිටි මොකද තියන්න අරන ඒ මොකද වෙන්නේ? මෙහා මේ හුදකලා වෙද්දි ඕකට බෑ හිතින්ද. එතකොට මොකද ගන්නේ? කුමාර දිව්‍යාංගනාව මවනවා මනසි. මේ දිව්‍යාංගනාව වෙන්නේ නැහැ සිල් විදින්න. එයාගේ මනස දිව්‍යාංගනාවම මවා ගන්නවා මනස විසි. දැන් විඥාණයට බෑනේ ජොයින්ට් වෙන්නේ නැතුව ඉන්න අර කාන්දම තියෙනවනේ ඉතුරු වෙලා. කාන්දම තියෙනවා ASCII. ඒකට මුකුත් නෑ දැන්. ඒතර ඒක මැරෙන්න පුළුවන් ASCII තණ්හාව. මැරුණොත් මේ ලෝකෙන් ඉවරයි. යා නිදහස් මේ භවයේ සසරේ. මායාවේ භූමියෙන් කැඩෙනවා. මේක කඩන්න මොකද කරන්නේ? ටික දවසක් ඇදී ආයේ සිහින තියෙන්නේ අර දිව්‍යාංගනාව ගැනයි. ඒව ගැනයි මෙව්ව ගැනයි. ඒ කියන්නේ හුදකලාවට ආපු දවසේ ඉඳලා ගෙදර සමහර අය ඉන්න බලන්න භාවනා මධ්‍යස්ථානට ආපු දවසේ ඉඳලා ගණන් කරනවා ගෙදර යන්නේ කවද්ද? තව දවස් 5යි දවස් 10. ගෙදර ඉඳන් ගණන් කරනවා කවදද භාවනා මධ්‍යස්ථාන අපෝ මේක ඇතිලා තියෙන එනවා මේකට. ඒ ආවුදන් යන දවස කල්පනා කරනවා ගියපු දවස් දැන් මේ ඉන්න කල්පනා කරනවා. මේක තමයි මනස දෙල්ලම. මේක තමයි හැමදාම කරේ මේක. ඊට පස්සේ අපි එහෙම නැතිනම් මොකද කරන්නේ? විඥාණය මොකද කරන්නේ? මේ විදිහට දැන් ඔන්න අපි ඔක්කොම ගෙවල් දොරවල් දරවල් අතහැරලා දැන් හුදකලා වෙලා ඉන්න මැරෙනකම්ම හුදකලාවට ඉන්න කියලා එන්නේ. ආවට දෙරුම් ගන්න ඉතින් භාවනාව අල්ලනවා. භාවනාව ඊට පස්සේ දැන් මොකුත් නැති වුණාට පස්සේ එල්ලෙන්න දෙයක් ඊට පස්සේ අපි හොයනවා කුණ්ඩලිනී කියන්නේ මොකක්ද? ධානය කියන්නේ මොකක්ද? ඊට පස්සේ දැන් ඔන්න මොකක් හරි ඔන්න තව එකක් හදාගන්න. දැන් ඊට පස්සේ දැන් බලනවා මොකක්ද කර අහවල් තලය. ඊට පස්සේ එකක් නැහැ නේද දැන් අර පැත්තේ. අරක ඇතෑරියට පස්සේ දැන් මේක ASCII භාවනාවල දැන් බලනවා අර අහවල් කුණ්ඩලිනී ශක්තිය අල්ලන්නේ කොහොමද? අහවල් තලයට යන්නේ කොහොමද? ඉතින් තව එකක්. ඉතින් අරකම තමයි අර එළියේ දෙයක් හොයපු එකම දැන් මේකට ඇවිල්ලා මේකෙත් ඒක කඩන් ගන්නවා. ඊට පස්සේ මේක ඇතුලේ ඔන්න දැන් කුණ්ඩලිනී ශක්තිය වගේ කරන් ඇදී දෙවියාංගනාව පේනවා කියයි දෙවියෝ පේනවා කියයි අහවල් දේවුණා කියයි අහවල් රශ්මි මාලා දැක්ක කියයි ඒ දෙම පිස්සුවේ හොඳ ඒක දැන්. උට තේරෙන්නේ නැහැ. ඔගේ තණ්හාව මාරු කළා පොල්ලි මාරු කළා විතරයි. කැලේ මාරු කළාරනේ කොටියම තමයි. ඌ අර ගෙදර ගිහිල්ලා ඉන්න කාලේ අල්ලන් හිටපු ටිකම දැන් මේ භාවනාව කියලා එකක් අල්ලන් ඒක ASCII දැන් කුණ්ඩලිනී ශක්තිය අවදි කරනවා දිව්‍යාංගනාව දකින්නවා දෙවිය ලෝක දකින්නවා ආලෝක රශ්මි දකින්නවා. දැන් ඒකත් එක කතාව. එයාට තේරෙන්නේ නැහැ දැන් එතෙන්ට බන්දලා කියලා යාව.
එයා ඒ ගෙදර හිටපු එයා හිතනවා මම මාර ස්පිරිචුවල් දැන්. භාවනා දැන්. මම මාර කිව්වට අරකම තමයි නම් ටික විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ගෙවල් දොරවල් මහත්තයන් ඕන කියපු එකට කුණ්ඩලිනී ශක්තිය දිව්‍යාංගනාව අරකයි මේකයි කියලා ඌ ආයෙත් අර ඇල්ලිල්ලේවයි. ඒක තේරෙන්නේ නෑ. ඒක මනසට තේරෙන්නේ නෑ මම තාමත් අර පුතඥයම තමයි කියලා. අර පුතඥයමයි මෙතන ඉන්නෙත් අරගේ අඩුවක් නෑ. මෙතන ඇවිල්ලත් මේකෙත් මොනවා හරි හොයනවා. මේකෙත් සෙවීම කරනවා. හැබැයි එක වෙනසක් වෙලා තියෙනවා අරක කඩලා තියෙනවා. අර ගෙවල් දොරවල් වෙනුවට දැන් භාවනාව හරහායි දැන් හොයන්නේ දේවල්. ඒක හරහායි දැන් ශක්තිය ආලෝකයි රශ්මී කියන එක අනම්මනම් කරන්නේ. ඒ වැඩේ තියෙන්නේ මේ සෙවීම නතර වුණොත් මමත් ඉවරයි. මොකක් හරි ඇවිල්ලා අර පුතඥයාට ඕනේ මොකක් හරි එකක් හොයන්න. වැඩේ තියෙන්නේ නිකන් හිටපන් කිව්වට පස්සේ දිව්‍ය පේනවා නම් දිව්‍යත් අල්ල පෙනිච්චා. බොක හොයන්නේ ඕකට අර්ථකථන දෙන්නවත්, ඕකට ලේබල් ගහන්නවත්, ඕක අහවල් එක කියන්නත් හොයන්න යන්න එපා. ඒ වෙලාවේ තියෙන්නේ හිස් බව නම් හිස් බව. දිව්‍යලා සද්ද නම් දිව්‍ය සද්ද එච්චරයි. එතනින් එහාට යන්නේ නැහැ. එතනින් එහා ඔකට අර්ථකථන දෙන්නවත්, ඇයි මට මේවා පේන්නේ? නැත්නම් ඔයාටත් ඒක පේනවද අනේ කියලාවත් ඕෆෝත් නෑ විශ්සු ඉඳයි. ඒ මොකවත් ඕනේ නෑ. කුණ්ඩලිනී ශක්තිය නෑ වැඩිනවා නම් වැඩිච්චාවේ. ඒක එපා කියන්නේ නෑ. නොවැඩිච්චාවේ මගේ අරමුණ තියෙන්නේ මොනවද හොයන එක නෙමෙයි. ටික හෙවීම නතර කිරීම ඇතුළේ මේ සීනින් අවදි වෙන්නේ. මේ සලායතනේ එහෙම නැත්නම් අන්තිමට අපි නිකන් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ තණ්හාව වෙනස් වෙලා නෑ. ඒකට දාපු නම් ටික විතරයි වෙනස් වෙන්නේ. ඒකට දාපු අර ගෙදර ඉන්න කාලේ සල්ලි වෙනකොට මේකේ භාවනා දාලා එච්චරයි. ඒක ඇතුළෙත් හොයනවා. ඒක ඇතුළෙත් අර කල්ලනවා. ඉතින් මෙන්න මේක අපි පොඩ මේක තේරුම් අරගන්න පටන් ගන්නවා. මේක තේරුම් මේ මගේ ඇතුළේ එකම සෙල්ලමයි මේ කරන්නේ හැමදාම කලේ එකම සෙල්ලම නිකන් මේ සෙල්ලමේ නම් ටික විතරයි වෙනස් කරන්නේ. පොඩි කාලේ අපි සෙල්ලම් බතු වෙන කාලෙත් අම්මා තාත්තා කියලා දැම්ම දැන් ලොකු වෙලත් ඒකනේ කරන්නේ. එකම පොඩි කාලේ කරපුව සෙල්ලමයි ලොකුනහම කරන්නේ. පොඩි කාලේ ප්‍රැක්ටිස් වෙනවා ලොකුනහම කරන්න. බලන්නකෝ පොඩි කාලේ අපි කරපු එකමනේ දැන් කරන්නේත් ආයේ. ඒ කාලේ සෙල්ලම් ගෙවල් අතර සෙල්ලම් බතු කියලා කෑවා දැනුත් ඒකම තමයි. ඒ අයම තමයි. ඒ නම් ටික වෙනස් කරලා අම්මා වෙනුවට ඒ කාලේ සෙල්ලම් කරලා වෙන අම්මා කෙනෙක් නමද්දම දැන් වෙන අම්මා කෙනෙක්. ඒ නම් වෙනස් කරා විතරයි. නම් වෙනස් කරා එක වට විතරයි. ඒ වගේ මේක තේරුම් ගන්න මේක තමයි හිතේ හැටි. මේ සලායතනයේ තුල මෙන්න මේ තණ්හාව තියෙනවා. තණ්හාවෙන් කරන්නේ ඒ කාල මේකට සාපේක්ෂව මම අන්තිමට නිවන් දකින්න ඇවිල්ලත් ඕකම තමයි මේ කරන්නේ. හැබැයි ඒ වුණාට ඒක කරන එක මුලදී හොඳයි. සාපේක්ෂව අතාරිනවනේ භාවනා කියන එක අල්ලලා ලොකු ටිකක් සෙල්ලම අතාරිනවනේ. ඒ නිසා අපි නරකමයි කියන්න බෑ ඒක. භාවනාව මහානකම අල්ලලා ලොකු අල්ලගත ටිකක් අතහැරෙනවා. හැබැයි ඒ වුණාට අපි තේරුම් ගන්න මේකත් අල්ලන්න දින ගන්න නෙවෙයි. මේකත් තව තණ්හාවම තමයි. මගේ තවත් දෙවන්නා මේ තමයි කියලා මේකත් තේරුම් ගන්න ඕනේ ටික. තේරුම් ගන්න භාවනා කළාට ඒක ඇස්සේ දෙයක් වෙන්නවත්, දේවල් හොයන්නවත්, ඒකේ පේන දැනෙන කිසිම දෙයක් අල්ලන්න යන්නේ. ඒකත් අර මායාවම තමයි. අර විඥානෙම ඒක මේ එයාගේ වින්දනයේට හොයන මායාව කියලා මම ටික තේරුම් ගන්නවා. අන්න එතකොට දැන් මේ වාක්‍ය කියනවා ඊළඟට අපි ලොව තනියම පැමිණීමු තනියම අපි වෙන්ම යමු මේද මායාවක්. ඇත්තටම මේකත් අඳින බැලුවම තනි වෙලා ඉන්නවා කියන එකත් තව හදාගත්ත එකක් විතරයි. ඒකත් දැන් මේ අන්තිමට භාවනාව මොකද දැන් අපි ගෙවල් දොරවල් වල ඇලිලානේ හිටියේ. ඒවා ඇලිලා ඉඳලා ඊට පස්සේ භාවනාවෙන් අපි එන්නේ තනිකමට ඇලෙනවානේ. තනිකමත් අර මායාවම තමයි කියලා මේ කියන්නේ ගුරුවරයා. අන්තිමට භාවනාව කියලා උඹ ඊට පස්සේ හුදකලාව හොයනවා, තනි වෙන්න හොයනවා. ඒක අල්ල ගන්නවා ඊට පස්සේ. ඒකත් බොරුවක් ඒකත් ඩ්‍රීම් එකේම කැලලක් විතරයි. මුලදී හොඳයි තනිකම අල්ලන්න. හැබැයි තනිකම ඇඩිට් වෙන්න එපා. හුදකලාවට ඇඩිට් වෙන්න එපා. කැලේට ඇඩිට් වෙන්න එපා. ආරණ්‍යට ඇඩිට් වෙන්න. මොකද ඒක තව මනුස්ස විඥානේ පිහිටලා තියෙන තැන. තව විඥානේ බැසගත තැන. තව විඥානේ භාවනාව තනිකම හුදකලාව හිස් බව කියලා ඕක අල්ලගෙන ඉන්න හදනවා. ඉස්සර අරමුණු අල්ලන් ඉඳ හිටියා දැන් හිස් බව අල්ලන්න හදනවා. හැබැයි මේකත් ඒ ගුරුවරයා කියනවා මෙතන මේකත් මායාව මේක සලායතනෙට අහුවිල්ලම තමයි. මේකත් විඥාණයට මායාවටම ඩ්‍රීම් එකටම අහුවෙච්ච එකක්. ඒ නිසා හුදකලාව අල්ලන්නත් එපා පිරිස අල්ලන්නත් එපා. පිරිස ප්‍රතික්ෂේප කරන්නත් එපා හුදකලාව ප්‍රතික්ෂේප කරන්නත් එපා. මේක තේරුම් ගන්න. එහෙම නැත්නම් අන්තිමට අපි කරන්නේ අපි දැන් හුදකලාව අල්ලන්න හදනවා. තනිකම අල්ලන්න හදනවා. පාළුව අල්ලන්න. ඒක අල්ලන්න යන්නත් එපා. ඒකට ඇඩිට් වෙන්නත් එපා. නැත්නම් ඊට පස්සේ දැන් අන්තිමට දැන් මේ පාළුවට යන්න කියලා බලනකොට අන්තිමට ඕකට ඇඩිට් වුණාට පස්සේ ඊට පස්සේ බලන්නේ පැත්තකට එන්න කැලේ ගත වෙන්න. හුදකලාවෙන් ආරණ්‍ය වාසී වෙන්න. ඉවරයි. ඊට පස්සේ ඒක අල්ලලා දැන් විඤ්ඤාණය. ඒක හොඳයි අර අල්ලලා තිබ්බ දේවල් කඩන්න විතරයි. පස්සේ ඒක අල්ලන්න එපා. මේ දෙපැත්ත තේරුම් ගන්න පුළුවන් ආදරා මේ සිත බලන්නේ කොහේ හරි තැනක අල්ලගෙන ඒකේ කොටු වෙලා ඉන්න. ඒක හිර වෙලා ඉන්න. එතන සීමා වෙන්න. අපි මේක ටික
අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න අපි මේක තේරුම් ගන්න එකයි ගුරුවරයා කියන්නේ ඒ නිසා අපි ලෝකෙට තනියම පැමිණීම තනියම වෙන්ම යමු හැබැයි මේකත් බොරුවක් විතරයි මේ හුදකලා ජීවිතය කියන එකත් ඒකත් හිතින් හදාගෙන තනි විල්ලක තමයි අපි මේ ඉන්නේ මං ආරන්නේ නැහැ මං කැලේක ඉන්නවා කියලා අපි මේ හිතාගෙන ඉන්නවා ඒකත් හිතාගත් එකක් විතරයි ඒ නිසා සත්‍ය අවබෝධ කරපු කෙනෙක්ට කැලේත් එකයි ටවුන් එකත් එකයි මොකද එහෙම එකක් හදාගත්ත හැඩයක් නැහැ යා ටික හුදකලාව කියලා හරියක් අල්ලලත් නැහැ පිරිස කියලා හරියක් අල්ලලත් නැහැ ඉතින් එතකොට ඒ නිසා මේ ගුරුවරයා කියනවා මම ඔබට මග කියන්නම් ඒමක් නැති යාමක් නැති ඊට පස්සේ කියනවා අපි කමු මල පහ කරමු නිදමු නැගිටිමු මේ අපේ ලෝකයයි ඒ කලපසු අපි සෑමදෙන මරණයට ආයිති දැන් මෙතන මේක දෙපැත්තකින් ගුරුවරයා කියන්න හදනවා මේ සෙන් කතාවේ ඒ තමයි මිනිස්සු සාමාන්‍යයෙන් කරන්නේ කන එකයි බොන එකයි කනවා බොනවා නිදනවා නැගිටින එකනේ කරන්නේ සාමාන්‍ය මිනිස්සු කරන්නේත් ඕකයි හැබැයි මාර්ගපත් දැන් සත්‍ය අවබෝධ කරගෙන යන මාර්ගය යන කෙනෙක් එකම වෙනස කරන්නේ ඔය කරන හැමදේම වෙනද වගේම කරනවා කනවා බොනවා මල පහ කරනවා නිදිනවා එක වෙනසක් කරනවා කරන හැම දෙයකටම සාක්ෂියක් වෙනවා සිහිය වෙනවා මේ එච්චරයි යෝගාවචරය කරන වෙනස අපි මේ භාවනා යෝගී කරනවා කියලා අපි කන්නේ නැතුව ඉන්නේ නැහනේ බොන්නේ නැතුව ඉන්නේ නිදියන්නේ නැහනේ කරනවා හැබැයි අපි දැන් වෙනද කලේ පුරුද්දට ඔහේ නිදිය වදා නිදිය ගත්ත කනවා දැන් ඒක යෝගාවචරය මේ සලායතනින් ගැලවෙන්න නම් ඒ ගුරුවරයා ඊළඟ ස්ටෙප් එකේ කරන්නේ හැම ක්‍රියාකාරකමකම සිහිය ගෙනියන්න හැම ක්‍රියාකාරකමකට සතිය ගෙනිච්චොත් ඔබ මරණයෙන් එහාට යනවා ගෙනිච්ච නැත්තම් ඔය ඒ කියන්නේ අන්තිමට නිින්දට පවා සිහිය එන්න ඕනේ. තමන් නිදි බව දැනගන්න මට්ටමට මේ සිහිය ගෙනියන්න ඕනේ. ඒ මට්ටමට සිහිය පවර්ෆුල් කරොත් එහෙම විතරක් මරණයෙන් ගැලවෙනවා. එහෙම නැත්තම් මරණය අතික්‍රමණය කරන්න බෑ. දැන් මරණය අතික්‍රමණය කරන්න ඕන නම් මරණයෙන් ගැලවන්න ඕන නම් මිනිස්සු කරන ක්‍රියාකාරකම් ටික අයින් කරන්නේ නැහැ අපි. අනිත් මිනිස්සු කරන ක්‍රියාකාරකම් වෙනස් කරන්නේ වෙන්නද වගේම කනවා බොනවා මල බහ කරනවා නිදිනවා. හැබැයි එක වෙනසයි අපි කරන්නේ සාක්ෂිය වෙන්නේ. හැම මොමන්ට් එකක්ම අවදිය දෙන්නේ. ඒ කියන්නේ බුදුහාම කියන උච්චාර පස්සාව කම්මේ වැසිකිලි කැසිකිලි කරද්දි මේක ගෙනියන්න ඕනේ. එහෙම නැත්නම් වැඩක් නැහැ. එහෙම නැත්නම් මේක තරණය කරන්න බෑ. මේ සලායතනේ ලෝකේ අභිභවා යන්න බෑ. සලායතනේ අභිභවා යන්න ඕන නම් ඒ හැම මිනිසු කරන හැම ක්‍රියාකාරකම වෙනද වගේ කරන්න. ක්‍රියාකාරකම් මාරු කරන්නේ දෛනික ජීවිතේ වෙනස් කරන්නේ අර සතිය දානවා ඒකට. සාක්ෂිය දානවා. ඊට ඒවා ඉතින් එතකොට ඒ වාක්‍යයෙන් මම වෙලා ගිහින් ඉක්මනට මේ කියන්නේ. මේ වාක්‍යයෙන් අපි තේරුම් ගන්න ඉන්නේ ගුරුවරයා මාර්ගෙ පෙන්වන්නේ දෙවෙනි වාක්‍යය. අර තනිකමට බහින්න නම් ඔබට මේ මොහොතේ ජීවත් වෙන්න ඕන. ඒ මොහොතේ ජීවත් වෙන්න නම් ඒ වෙලාවේ ක්‍රියාකාරකමේ සිය පවත් ගන්න ඕන. ඒක තමයි දෙවෙනි වාක්‍යයෙන් කියන්නේ. ඊළඟට තුන්වෙනි වාක්‍යය කියන්නේ මම නොමැරෙමි නොයමි කොහේ හෝ මා මෙහිම පවතිවි. එහෙත් මගෙන් කිසිවක් නොසන්ඩ මම පිළිතුරු නොදන්නේ. රමණ මහර්ෂියගෙන් අහනවා මැරෙන වෙලාවේදී ඔබ වහන්සේ මරණින් මත්තේ කොහෙද යන්නේ කියලා. කියනවා මම කොහෙවත් යන්නේ නැහැ. මම මෙතනමයි ඉන්නේ. කොහෙවත් යන්නේ නැහැ කියනවා. ඔබට මම කොහේ හරි මැරිලා කොහේ හරි යනවා කොහේ හරි ඉඳලා ආවා කොහේ හරි යනවා කියලා තේරෙන්නේ තාම ඔබ මම ශරීරයේ කියන දෘෂ්ටියේ ඉන්නවා. ශරීරයේ කියන දෘෂ්ටියට සාපේක්ෂව තමයි ඔබට ආපු කෙනෙක් යන කෙනෙක් ඉන්න කෙනෙක් දැනෙන්නේ. මෙතන වෙනම කෙනෙක් ඉන්නවා කොහේ ඉඳලා ආවා කොහේ හරි යනවා කියලා ඔබට තාම තේරෙන්නේ. ඔබ තාම ශරීරයේ කියන සිතිවිලි ධාරාව තුළ. අයම් බොඩි කියන සිතිවිලි ASCII ඉන්න නිසා තමයි යාමක් ඒමක් ඊමක් කියලා එකක් තේරෙන්නේ ඔබට. එහෙම නැත්තම් මම මෙතන කවුරුවත් යන්නෙත් නෑ. ඔබ කොහෙටවත් යන්නෙත් නෑ. කොහෙවත් ඇවිල්ලත් නෑ. කොහෙටවත් ඉන්නෙත් නෑ. වෙනමද? ඔබ ඉන්නේ සදාතනික තුල. ඒ ඔබ දැනට තියෙන නිවන තුල ඔබ ඉන්නේ සත්‍ය තුල කියලා ඔබට දැනෙන්නේ නැත්තේ තාම මේ දෘෂ්ටි වල රාම වල මනස තියෙන නිසා. ඒ නිසා කියනවා සිහිය පවත්වන ගමම මේ දෘෂ්ටි තේරුම් ගන්න කියන එක තමයි ඊළඟ වාක්‍යයෙන් මෙතන කියන්නේ. ඊළඟ එකේ කියන්නේ දැන් මම මේ වෙලාව ගිලින්ද කියගෙන යන්නේ. ඊටකොට සිහියෙන් හොඳට අහන් ඉන්න. ඊට පස්සේ කියනවා කුමක් වුණත් මේ සියල්ල මායා ලෝකේ කොටස්ය. මොනවා වුණත් මේ සියල්ල මායා කොටස්ය සැබෑ දෙයක් නන් නොවේ. ඒ කියන්නේ අපිට තේරුම් ගන්න කියනවා පුළුවන් තරම් මේ සලායතනේ පරිහරණය කරන ගමන් සිහිය පවත්වන ගමන් තේරුම් ගන්න කියනවා මේ සියල්ල මායාවක්. ඒ කියන්නේ මැරෙනවා කියන එක පවා බොරුවක්. මැරෙනවා කියලා එකක් උගන්වලා ඩේට එකක්. ඒ නිසා මිනිස්සු මැරෙනවා කියලා හිතන නිසා මිනිස්සු මැරෙනවා. මිනිසුන්ට ඉපදුනා කියලා හිතන නිසා මිනිස්සු ඉපදිලා ඉන්නේ. ඒ කියන්නේ මිනිසුන්ගේ ඇතුළට මොන හරි දැම්මොත් ඒකනේ ඔය ධනාත්මක චින්තනය ඒකනේ කරන්නේ. ඔයා පෝසතේ කියලා දාපු ගමන් එයා එහෙම වෙනවා. එයාට එහෙම පේන්න ගන්නවා ලෝකේ. හැමදේම පොසිටිව්ව පේන්න ගන්නවා. ධනාත්මක චින්තනය ඇතුළේ කරන්නේ ඒ වගේ චින්තනයක් ඇතුළු කරනවා. ඊට පස්සේ එයා ඒ චින්තන මායාව දකිනවා. හැබැයි ඒක හොඳයි. ඒක සතුටින් ඉන්න පුළුවන්නේ.
සතුටින් ධනාත්මක පොසිටිව් තින්කින් වල වැඩ කරාම මයින්ඩ් එක ඒක සතුට තියෙනවා හරි සතුට ප්‍රබෝධමාන ජීවිතය. හැබැයි ඒකත් තින්කින් එකකින් හදපු එකක්. බුදු ඒක සකස් කරපු එකක්. ඒක සිතීම සකස් කරපු මායාවක්. අපි විඳින සතුට කියන එක. ඒක චින්තනයේ තුලින් හදන එකක්. හැබැයි නිර්වාණය කියන්නේ චින්තනයෙන් හදන එකක් නෙවෙයි. නිර්වාණය කියන්නේ චින්තනයේ හරියටම තේරුම් ගන්නවා. චින්තනයේ විසින් මේ සියල්ල කරලා තියෙන බව. මේක මේ අපි මැරෙනවා කියන එක පවා. අපි ඉපදුනා කියන එක පවා. මේ පොසිටිව් දකින්න එකක්. ඕන දෙයක් නෙගටිව් දකින්න එකක්. ධනාත්මකව දැක්කත් ඍණාත්මකව දැක්කත් මේ සියල්ල චින්තනයේ නිසා එන ෆීලිං බව. මේ අන්තිමට මරණය කියන එක පවා චින්තනයක් බව. මිනිස්සු මැරෙනවා කියන විශ්වාසය නිසායි මිනිස්සු මැරෙන්නේ. මිනිස්සු ඉපදුනා කියලා විශ්වාසය නිසා මිනිස්සු ඉපදිලා ඉන්නේ. ඇත්තටම එහෙම එකක් නෑ. ගැඹුරට ගියාට පස්සේ ඒකයි කියන්නේ මේ සියල්ල මායාවේ කොටස් විතරයි. මේ සියල්ලම මේක තේරුම් ගන්න ටික ටික 100 එදින්දා ක්‍රියාකාරකම් ඉරියව්වල 100 පවත්වනවා. ඒ 100 පවත්වන ගමම මම මේ මගේ හැම චින්තනයක්ම හැම කතාවක්ම මනසේ මායාවක් බව. මේ ඔක්කොම චින්තනයේ විසින් දකින්න බොරුවක් බව. ඊළඟ ආත්මය, ගිය ආත්මය, අහවල් ගෑරුයි, පිරිමි, හොඳ අයයි, මගේ පෙර අයයි, පෙර නැති අයයි මේ ඔක්කොම චින්තනයේම සකස් කළ චින්තනයේම හම්බෙන බව. මරණය පවා අන්තිමට චින්තනයක් විතරයි. මරණය කියන අදහසකට හිර වෙලා ඉන්නේ. අයම් මරණය කියන අදහස දෙන්නේ අයම් බොඩි. කොහොම ශරීරය කියන චින්තනයේ තියෙන නිසා. කියලා මෙන්න මේක සියල්ල මම හොඳට මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්නවා. 100 පවත්වන ගම මේ මායා ලෝකේ තේරුම් ගන්නවා. ඉතින් එතකොට එතන අන්තිමට කියනවා ඔබ දැනගත යුතුය මග මේ ලෝකයේ මෙන්ම අනෙකත් යන දෙකේම කාරුණික අවංක මිනිසුකින් අසන්න. ඒ කියන්නේ ඔබට කවදා හරි මේ මායාවෙන් නැගිටින්න ඕන නම් ගිහිල්ලා කල්යාණ මිත්‍රයෙක් හම්බෙන්න. ඒ කල්යාණ මිත්‍රයා කියන්නේ එයා අවංක කෙනෙක් සහ එයා කාරුණිකයි. ඒ කියන්නේ එයාගේ ඇතුලේ තියෙන කරුණාව. හැබැයි අවංක කෙනෙක් කියන්නේ අනේ බබෝ එන්නේ එහෙම ගන්න නෙමෙයි. ඒ කියන්නේ අවංක කෙනෙක් කාරුණික කියලා කියන්නේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. එයාගේ තියෙන කරුණාව විතරයි. අර මිනිස්සයව ගලවන්න ඕන. කරුණාව හැබැයි ගලවන්න ගියාට සමහරට අපිට රිද්දන්න පුළුවන්. ඔබේ හැඩදල කඩයි, ඔබේ ආකෘතියට බණී, නිඳා කරයි, අපහාස කරයි. හැබැයි අන්න එයාව හම්බෙන්න කියනවා ගිහිල්ලා. ඔබට මේ මායාවෙන් සලායතන ලෝකෙන් නැගිටින්න ඕන නම් මේ සිහිනෙන් නැගිටින්න ඕන ඉස්සලා කල්යාණ මිත්‍රයෙක් හම්බෙන්න. හැබැයි කල්යාණ මිත්‍රයා කරුණාවන්ත කෙනෙක්. ඒ හැබැයි අවංක කෙනෙක්. අවංක කියන්නේ බොරුවට ඔබ කියන මුරුන් ගාත්තේ තියන්නේ නැහැ. චාටු කතා නැහැ. එයා ඔබ රිද්දන්න ඕන තැන රිද්දනවා. ඊගො එක කඩන්න ඕන නම් කන්න තැන කිසිම අනුකම්පාවක් අනේ මෙයාගේ මට උදව් නැති වෙයිද? මෙයා මාව දාලා යයිද? දැන් ඒ කියන්නේ කපටි මිනිස්සුනේ. කිමුන්ට කෙලින් කියන්නේ වැරද්දද? මොකද මෙයා මාව දාලා යයිද දන්නේ. මට ලාභ ටික නැති වෙයිද කියලා. මේ මිනිස්සු එහෙමනේ. හැබැයි අවං කරුණවන්ත ගුරුවරයෙක් කියලා කියන්නේ එයාට නැති වුණත් එකයි, අයි වුණත් එකයි කියන දේ කිව්වා. එයාගේ හිත රිදුනද නැද්ද කියලා බලන්නේ. ඒ අම්මා තාත්තා කෙනෙක් වුණත් ළමෙට උගුරේ මොනවා හරි වුණා. ඉරුණාම ළමයාට රිදෙයි කියලා බලන්නේ නැහැ නේ. ඇදලා ගන්නවනේ තුවාල වුණා. මොකද ළමයා මැරෙන්න පුළුවන්. ඒ තමයි කරුණාව. ඒ වගේ තමයි ගුරුවරයෙක්ගේ කරුණාව තමයි ශිෂ්‍යයාගේ පුද්ගලත්වයට රිදෙයි. එයාගේ අනන්‍යතාවයට රිදුනත් ඒ රිද්දනවා, කොනිටනවා. මොකද එයාව ගලවන්න ඕනි. ඒ නිසායි මෙතන කියන්නේ ගිහිල්ලා ඔබ දැනගත යුතුයි මග මේ ලෝකයේ මෙන්ම අනෙකත් යන දෙකෙහිම කාරුණික අවංක මිනිසුකින් අසන්න. එයා දන්නවා මේ ලෝකෙන් ගැලවෙන හැටි. මේ ලෝකෙන් මොකද්ද දැනගන්න ඕනේ මොකද්ද? කොහොමද මේකෙන් ගැලවෙන මාර්ගය? සහ ක්‍රමේ දන්නවා. හැබැයි ක්‍රමේ ටිකක් දුකක් වෙයි ඔබට. ඒක ක්‍රමේ රාළුයි ගුරුවරයෙක් බණ අහනවා වගේ මේ ගුරුවරයෙක් එක්ක මාර්ගය යන්න ගියාම ටිකක් රිදෙනවා. මොකද ඔක්කොම හැඩදලා කඩලා දානවා. ළඟට ගියොත් එහෙම ඇසුරු කළොත් එහෙම ඔක්කොම අමු පිටින් ඔපරේෂන් එක කරන්නේ. අමු පිටින් කරන්නේ ආයෙත් ඇනස්තීසියා ගහන්නෙත් නැහැ මොනවත් නැහැ වේදනානාශක නැහැ අමු පිටින් ඔපරේෂන් කරනවා. තුවාලේ සුද්ධ කරනවා. තුවාලෙට මැහුම් දානවා. හැබැයි ඒක රිදෙනවා. අමු පිටින් තුවාලේ කපද්දි තුවාල සුද්ධ කරද්දි ඇනස්තීසියාවක් නැතුව මොකක්වත් නැතුව ඒතකොට වේදනයි. ඉතින් වේදනාවෙන් පස්සේ දෙන්නේ සංසහනයක්. ඒ තුවාලේ බෙහෙත් දාලා ඉවරනව සැරව අයින් කළාට පස්සේ සැහැල්ලුවක් දැනෙනවා. නිදහසක් දැනෙනවා. ඊට ඒ වෙලාව ටිකක් අමාරුයි. ඒ නිසා කල්යාණ මිත්‍රයෙක් ළඟින් ආශ්‍රය කරන ටිකක් අමාරු වෙලා. මොකද ඒක හිතන ඒ නිසායි කියන්නේ විතර හම්බෙන්නේ ඊට පස්සේ කියනවා මාස්ටර් ඇසුවා චේන් වෙතින් බුද්ධ යනු කවුද? චේන් පිළිතුරු දෙනවා ඔබ කවුද? ඒ කියන්නේ කවුරු හරි බුදු කෙනෙක් හොයන එක අතහැරලා මම කවුද කියලා හොයාගෙන ගැඹුරට ගියා මේ නිශ්ශබ්දභාවය අත්දකිද්දි. ඒ සයිලන්ට් එක තමයි බුද්ධ කියලා කියන්නේ. මොකද බුදුහාඳුරන්ගේ තියෙන මේ බුද්ධත්වයටපත් වෙන හැකියාව ඔබටත් තියෙනවා. බුද්ධත්වයේ අපි දෙගොල්ල මගේ බුද්ධත්වයයි ඔබේ බුද්ධත්වයයි වෙනසක් නැහැ. ඒ නිසා අපි බුදුන් හොයනවට වඩා තමා කවුද කියලා ගැඹුරට හෙව්වාම ඔබ දැනගන්නේ ඒ බුදුන්. ඒ බුදුන් ඔබමයි, ඒ බුදුන් ඔහුමයි. ඔබත් බුදු මේ සමස්තය තුළින් මේ ශක්තිතාවය තියෙනවා. හැමෝගෙම කිසිම කෙනෙක් එක වෙන් කළා නැහැ. බුද්ධ ස්වභාවය කාගෙන්වත් ඈත් කළා නැහැ. හැමෝටම මේක තියෙනවා. ඒ නිසා කවුරු හරි ඔබ කවුද කියලා ගැඹුරට හොයන් ගියාම ඔහුට හම්බෙන්නේ බුදුන්. නැතුව දැනුමෙන් බුදුන් හොයන් ගියොත් ආය හවු වෙන්නේ මායාව.
ඔබ බුදුන් කියලා බාහිර කෙනෙක් බාහිර තල බාහිර තැන් හොයාගෙන ගියොත් ඩ්‍රීම් එක හම්බ වෙනවා. සිහිනේ හම්බ වෙනවා. ඔබ බුදුන් හොයන්න කියලා තමන් කවුද කියලා ගැඹුරට හොයාගෙන තමන්ගේ නිශ්ශබ්ද භාවයත් එක්ක තමන්ගේ සයිලන්ට් එකත් එක්ක ඒකාත්මික වුණොත් ඔබ එතනදී බුදුන් සමග එකතු වෙනවා. ඒකාත්මික වෙනවා. හොඳයි මම හිතන්නේ අද වැඩිපුරත් කාලය ගත්තා. අපි මෙතනින් අවසන් කරමු අද දේශනාව. හැමදෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොනවාරි අහන්න ප්‍රශ්න කරන්න සාකච්ඡා කරන්න තියෙනක් තියෙනවා නම් ඒක 6D ම කියන්නේ බෑ 11D වෙන්න බලන්න. ඔව් මේ මෙහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම ඒකට උත්තර දීලා එන්න නේද? හරි එතකොට එහෙම අපිට කියන්න බෑ. එහෙම දැන් 11 දැන් අර මම දැක්ක අර රාමුව කියන එක ලස්සන්ට ආයේ D 4D එක ගැන පෙන්නනවා. 4D dimension එකේදී කොහොමද මේක දකින්නේ? 2D එකකින්ට කොහොමද මේක පේන්නේ? 3D dimension එකේදී. ඒ නිසා අපිට ඒක කියන්න බෑ 6D විතරක් කියන්න බෑ. ඊට වඩා මාන තලවල මේ පෙනීම හිම්තල වෙන්න පුළුවන්. අපි ඕනම් බලමු අද රැට මේ වීඩියෝ කරේ චූටි වීඩියෝ එකක් ඒක ඕනම් කට්ටියට බලන්න. ඒක ලස්සන්ට ඒක යා උත්සාහ ගන්නවා ඒ dimension වල පේන්නේ කොහොමදනේ? දැන් ඒ කියන්නේ 2D එකකට උල්කාපාතයක් ආවත් ඒක පේන්නේ flat layer එකක් විදියට. කලර්ස් මට්ටමක් විතරයි. මේ වගේ අර ත්‍රිමාන තලයක පේන්නේ නැහැනේ. ත්‍රිමාන තලයක ඔව් ඒක හරිද? ඒ කියන්නේ දැන් අපේ කියන්නේ පෙර අවිද්‍යාව තණ්හාව කර්මය නිසා මේ පෙවුනට මෙතන ඒ අවිද්‍යාවේ කර්මය නිසා ඒ තණ්හාව නිසා නව කර්ම වෙන්නේ නැහැ. අපි වර්තමානයේ මේක ඇත්ත නොදකීම නිසා අලුත් කර්ම සැකසෙනවා. පෙර කර්ම නිසා දැන් මේ දැන් අපිට මේ පේන ඇහෙන දෙක දැන් අපිට මේ පේන්නේ ඇහෙන දැනෙන එකේ කියන විපාකයක්. ඒ පේන ඇහෙන දැනෙන එක විපාක වාරයක් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකයි මං කිව්වේ අපිට ඉතින් දැන් මායාව නැති කරන්න බෑ. අපිට මේ පේනේව නැති කරන්න බෑනේ. මම දැන් ඒ කියන්නේ දැන් අපිට දැන් කර්මානුව දැන් අපිට ෆිල්ම් එකක් ප්‍රොජෙක්ට් කළාට පස්සේ එඩිට් කරලා පෙන්නුවාට පස්සේ අපිට පේන එක නැති වෙන්න කිව්වට නැති වෙන්නේ නැහනේ. දැන් මං කියනවා මට මේ මායාව පේන්න එපා. එහෙම කිව්වට බෑ. චේතනා කළාට බෑ. කර්මයේ සකස් වෙච්ච එඩිට් වෙච්ච ෆිල්ම් එක යනවා. ඒක මං දැන් නොපෙනේවා කිව්වට එහෙනම් ඉතින් අර ගොඩාක් ශක්තිමත් වෙන්න ඕනේ. චින්තේ. එතකොට නැති ඒ ස්වහා කිව්වකවා නැති වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. දැන් අපිට මේ සකස් වෙච්ච එක නතර කරන්න බෑ දැන්. මේකේ මෙකනිසම් එක තේරුම් ගන්න විතරයි. මේක ඇත්ත තේරුම් ගන්න මේකට තියෙන බැඳීම ඇතුළේ මේක මායාව ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා මේ පේන ඇහෙන දේවල් නැති කරන එක මායාව නෙවෙයි. එහෙම නැති කළා වෙන මොකක් හරි තැනක හිත තියෙන එක නෙමෙයි. මේක සකස් වෙච්ච විදිය තේරුම් ගන්න. මේක හේතුව තේරුම් ගන්න. මේක ඵලය තේරුම් ගන්න. ඒ තේරුම් ගත්තට පස්සේ මට මේ වර්තමානයේ පේන දැනෙන එක දැන් මම මේ හේතු නිසා හේවණල්ලක් පේන්නේ කියලා දැනගත්තට පස්සේ ආයෙ මට බැඳෙන්නේ නැහනේ. මොකද මම ඒ බල්ලා දැනගන්නවා කොහොමද මේ ඡායාව මට පේන්නේ. මෙතන සතෙක් නෙමෙයි ඉන්නේ මෙන්න මේ හේතු නිසා මේ වර්තමානයේ ඡායාවක් පේන්නේ. ඇත්ත දැක්කට පස්සේ ඉබේමයි යාගේ තියෙන තණ්හාව නැති වෙන්නේ. ඇත්ත දැක්කට පස්සේ ඉබේමයි ඒකට එක තියෙන චේතනා කිරීම නැති වෙන්නේ. ඒතර චේතනා තණ්හා නැති වෙද්දී ඒතර කර්ම ඉබේම නැති වෙනවා. පහළ වෙන්නේ ආය නව කර්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි කරන්න වෙන්නේ මේවට මේ ගෙවල් දොරවල් තියෙන තණ්හාව නැති කරනවට වඩා මේකේ ඇත්ත තේරුම් ගන්න ඕනේ. දැන් අපි උත්සාහ කරන්නේ මෙහෙමනේ ගොඩක් වෙලාට දැන් මට මේ ළමයින්ට තණ්හාව දෙනවා ළමයින්ට තියෙන ආශාව මම අතාරිනවා. ගෙවල් වලට ආශාව අතාරිනවා. අපි පුළුවන් තරම් බලන්නේ මේවට තියෙන ආශාව අයින් කරලා නිවන් දකින්න. ඇත්තට ඒ වුණාට කවදා හරි මන් නිවන් දකින්න එච්චර දුක් විඳින්න ඕනේ නැහැ. එච්චර මේ කඩලා නෙමෙයි මේකේ ඇත්ත යථාර්ථය තේරුම් ගන්නවා ටික ටික. හේතුඵල තේරුම් ගන්න. පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න. පටිච්ච සමුප්පාදේ තේරුම් ගැනීම තුළ ඉබේමයි අපේ ඇතුළේ තණ්හාව නැති වෙන්නේ. ඉබේමයි මේ තියෙන චේතනාව නැති වෙන්නේ. මම මේකේ ඇත්ත දැනගත්තා පස්සේ මට හිතලවත් ආයේ බෑ නේද? දැන් අර හේවණල් දැකලා අනේ මේ බල්ලගෙන පැත්තකින්ලා මලක් කඩන්න පුළුවන්ද? එහෙනම් ඉතින් ඒක තේරිලා නෑ යාට. මම දන්නවා නම් මේ හේවණල්ලා පේන්නේ බොරුවක් කියලා මට පුළුවන් ද කාමරේට ගිහලා අර බල්ලා මෙහෙමයි ඒ බල්ලා මෙහෙමයි කියලා හිතන්න බෑනේ. හිතද්දිම ඉවරයි ඒක. හිතන්නවත් බෑ. ඉතින් ඇත්ත දැක්කට පස්සේ කණ්ණාඩියේ ඡායාවක් වැටුනේ කියලා දැනගත්තට මට පැද්දර කියලා හිතන්න පුළුවන්ද? කණ්ණාඩියේ මෙහෙමයි මෙයා කොහේ උපදීද මං නම් මරනවා ගිහිල්ලා ඒ මිනිස්සයා කියලා කණ්ණාඩියේ ඡායාව ගැන හිතන්න බෑ. හිතද්දි මේ හිතන සිතිවිල්ල ඉවරයි. හිතද්දිම ඒ හිතන සිතිවිල්ලේ මෝඩකම නෑ. ඇත්ත දැකලානේ හිතන්නේ. යථාර්ථය දැකලා චේතනාව ආවා චේතනාවට බැඳීමක් හැදෙන්නේ නැහැ. චේතනාවට තණ්හාවක් එන්නේ නැහැ. චේතනාවත් එක්ක ප්‍රපංච කරෙන්නේ නැහැ. ප්‍රපංච කරන්න නම් ඒකේ ඇත්ත නොදක ඉන්න ඕනේ. මේක යථාර්ථය නොදක ඉන්න ඕනේ. ඒ යථාර්ථයට අනුව හිත මේ දේශනා ඒකයි සමහර කටියේ දේශනාව ඇති වෙන නිවන් දකින්නේ. මේ වචනේ ඇහෙද්දිම මේක ක්ලික් වෙනවා අස්සට සතියට. ක්ලික් වුණාම ඉතින් එතනින් පස්සේ ආයෙ ඉවරයි කතාව. ආයෙ මෙතනින් යාට ආයෙ අර ලෝකයක් හදන්න බෑ.
ඉතින් මේ දේශනාව අද කියව කතාව හරියට තේරෙන්නේ නැති මොකක්ද අය හදන්නේ? මොකක් ගැනද කල්පනා කරන්නේ? ගිහිලා කාමරේට ගිහිලා හරි අරහේ ඉඳන් හරි මොකක්ද අනාගතයක් ගැන හිතන්නේ? ඉතින් එතකොට යාට අනාගතයේ චේතනාවක් නැත්තම් මේ යන වෙලාවේ කිසිම ප්‍රාර්ථනාවක් චේතනාවක් නැත්තම් එයා නැවත උපදින්නේ කොහොමද ගිහිල්ලා? එයාගේ අවසන් චුතිසිතට මොන හරි තියෙන්න එපා මට අදහසක් පැවැත්මක් ගැන අදහසක් බලාපොරොත්තුවක් අපේක්ෂාවක් නේ? එහෙම මොකක්වත් නැත්තම් මේ ඇත්ත තේරුම් ගත්ත කෙනෙක් මැරෙද්දි නැවත උපදින්නේ කොහොමද ගිහිල්ලා? එල්ලෙන්නේ මොකේද? ඒ ඇත්ත තේරුම් ගන්න. ඉතින් ඒ නිසා ටික අපි මේ සීය පිටෝ මේ ඇත්ත පෙන්නනවා හිතසිතට. මේ වෙලාවේ යථාර්ථය පෙන්වන්න ඕන. ඒක තමයි මේ මායාව බොල් වෙන්න ගන්න. මේ අපේ හිතේ ඇතුලේ තියෙන ඝනට තියෙන මායාව එන්න බොල් වෙන්න. ඒ බොල් වෙන්න ගත්තට පස්සේ අපිට හිතලවත් ආයෙ හදා ගන්න බෑ බැඳීමක්. ඒකනේ මේ බලන්න මේ ප්‍රැක්ටිස් එක ටිකක් කරගෙන යන්නකො අපිට හිතලවත් කාරණේ බැඳෙනකොට එන අමාරු. ඒ කියන්නේ ඉස්සර නිකම් බැඳෙනවා. දැන් හිතලත් බැඳෙන්න බෑ. දැන් නිකන් බැඳෙන්න යන එකම වෙහෙසක්. මේ අර බොරුවක් ගැන හිතද්දි නැති දෙයක් ගැන හිතන්න ගියාම හරි කරදරයිනේ අපිට. නේ මොකක් හරි නැති දෙයක් ගැන සීනියක් මවපන් කිව්වා මොන වදයක්ද වගේනේ. ඒක නැති දෙයක් ගැන හිතන්න යන එකම කරදරයි. නැති ලෝකයක් ගැන කල්පනා කරන එකම වදයක් අපිට. ආන් ඒ වගේ අභ්‍යන්තරය ඇතුළෙන්ම ඊට පස්සේ බැරි වෙනවා මලක් හදාගන්න. සිහින ලෝකෙක රැඳෙන්න. එයි හැදෙන තැන මේක මොකද්ද වාෂ්ප වෙලා නිකන් බ්ලැක් හෝල් එකට යනවා වගේ. චේතනා එන එක මට හිතලා ගන්නත් බෑ. එන චේතනත් එක මල් හැදෙන්නේ. එන චේතනත් එක කතන්දර ගෙදෙන්නේ. එනවා සමහර වෙලාවට. නැති නෑ කියන්නේ මේ ප්‍රැක්ටිස් එක කරන් ගියාට එනවා එකපාරට ළමයා මතක් වෙන්න පුළුවන්, ගෙදර මතක් වෙන්න පුළුවන්, මහත් යනෝනේ. ආවට එන තැන මේක වෙලා යන්නේ එතනම අර බ්ලැක් හෝල් එකට යනවා වගේ, කළු අර බර්මියුඩා ත්‍රිකෝණයට යනවා වගේ එන තැනම ඒක අන්තරද්දාහන වෙන්න ගන්නවා. එතකොට අපිට හිතනවා මේ ධර්මයක් ඉන්න මාර වැඩක් වෙන්නේ අපිට. මේ ධර්මයක් හොයාගෙන ඉල ජීවිතයක් නැති එක වෙන්නේ. උහුට ආයේ ජීවිතයක් නැහැ. මේක වැදුනට පස්සේ ධර්මය එතනින් එහාට ආයේ ගැලවිල්ලක් නැහැ. නිකන් අර ආවර්තනීය වශියට අහුණා වගේ තමයි. ආවර්තනීය වශිය කියන්නේ ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළාට පස්සේ ගෙවල් වල මිනිස්සු ඔක්කොම මේ ගෙවල් අතහැරලා මහාන වෙනවා. ඉතින් වයිබ්ලා මොකද වෙන්නේ? බුදුහාඳුරෝ එනවා කියලා ආරංචි වුණ ගමන් ගමකට ටක් ගාලා මහතුරු ගෙවල් වල දාලා ලොක් එක දානවා. මොකද මේ වචනේ ඇහිච්ච ගමන් ඉවරයි ඉතින් ඒක. ඒ වචනේ ඇහුණාට පස්සේ මිනිස්සුන්ට ඉතින් ආයෙ කොහෙද ආත්මයක්? ආයෙ කොහෙද ජීවිතයක්? මේ කතාව ඇහෙන්නේ නැති තාක් කල්නේ මිනිස්සුන්ට පැවැත්මක් ගැන හිතා ගන්න පුළුවන්. මේ කතාව ඇහෙලා දැනෙන ඥානවන්තයෙක් වුණොත් ඉතින් එහාට ඉවරනේ කතාව. ඌයි මොකටද කතන්දර ගොඩනේ? මොකක්ද බැදිලා ඉන්නේ? මොකටද නොබෙදෙන්න හදන්නේ? ඉවර වෙන නිසා උන්වහන්සේ පිටිපස්සේ ඔක්කොම යනවා කියලා මොකද කරන්නේ? ලොක් කරලා වහනවා. ඒ නිසා මොකද මේ මිනිස්සු හිතනවලු ඒ අදටත් ඉන්දියාවේ ජනප්‍රවාදවල තියෙනවා බුදුහාඳුර ළඟ ආවර්තනීය මායාව කියලා එකක් තිබ්බා. ඒකට පිරිමි වශී කරනවා කියලා. පිරිමි වශී කරන මොකක් හරි මායාවක් තියෙනවා. ඒ ඉතින් අන්තිමට වෙන්නේ රටේ ගෑනු කන වැඳුම් වෙන එක. ගෑනු කන වැඳුම් වෙන කියලා උන්වහන්සේ විරෝධත්වයක් තිබ්බා හැමදැනම. විරෝධත්වය දෙන එද්දි දොරවල් වහනවලු. අන්න ඒ වගේ තමයි වැඩේ දින ධර්මයේ කියන්නේ ආවර්තනීය මායාවක් වගේ මේ වචනේ. අපේ හදවතට දැනුණාට පස්සේ අය මොනවා කිව්වත් ඒකටමයි ඇදෙන්නේ. ඒ මුකුත් නැතිකමටමයි අදින්නේ. ඇති දෙයක් නැහැ නැතිකමම සැප. එල්ලෙන්නේ නැතිකම අර හැම දෙයක්ම එන්න බර පේනවා. එන්න බොරුවක් ගැන හිතන ඔළුවේ ඉඳන් රෑ වෙනකන් අපි නැති දෙයක් ගැන හිතහම මොන බරක්ද? අපිට තියෙන මොන විකාරයක්ද මේක අතහැරලා දාන එක සැපයක් නේ. මේ නැති දෙයක් ගැන හිතලා දුක් වෙන්න ඕනද? නේ අරයා මට මෙහෙම කිව්වයි අර එහෙම වුණා. ඒක නැති දෙයක් අල්ලගෙන මේ ටෙන්ෂන් එක ඒකම අපිට වියලෙන්න ගන්න එපා වෙන්න ගන්න ඇතුළ. අභ්‍යන්තරයේ වෙහෙසක් වගේ එක. ඔටෝ මේ නිසා ඊට පස්සේ මොකද වෙන්නේ? එන්න අර කතන්දර හදන එක ගන්න නැති වෙන්න ගන්නවා. තව ටික දවසක් යද්දි ආවත් මම නොහැද ඉන්න ඕනේ. ඔටෝම වාෂ්ප වෙනවා ඇතුළ. ඇතුළ වාෂ්ප වෙලා නිකන් අවකාශයට එකතු වෙනවා. එන හැම චේතනාවක්ම එතන ඒකත් එක්ක ප්‍රපංච වෙන්නේ නැතුව එන චේතනා එනවා ආවට. ඒ කියන්නේ ලෞකික සිත් එනවා. හැබැයි ලෝකෝත්තර සිතේ ග්‍රහණයට අහු වෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන් යද්දි මේක අහලා මේ කියන එක කරගෙන යද්දි ටික දවසක් යද්දි අපිට ලෝකෝත්තර සිතක් පහළ වෙනවා. තර්ඩ් අයි එකක් වගේ තුන්වෙනි ඇසක් වගේ. තෙවන ස්වභාවයක් අපේ ඇතුලේ ඉන්න ගන්නවා. ඒ තෙවන ස්වභාවය ආවට පස්සේ අපේ අභ්‍යන්තරේ මොකද වෙන්නේ? ඒ තෙවන ඇහෙන් තමයි අපිට පේන්නේ දැනෙන්නේ ඔක්කොම පේන්නේ. කියන අපේ අභ්‍යන්තරේ ඒ තෙවන ඇස පහළ වුණාට පස්සේ ඊට අපිට දැනෙන පේන ඔක්කොම ඒකේ පේන්න ගන්නවා. ඉතින් ඒකට ගියාට පස්සේ කරන්න දෙයක් නැහැ. ආයේ අපි හිතුවත් බෑ අපිට. අපි උත්සාහ කරත් ලෝකයක් හදාගන්න ලෝකයක් තනාගෙන මේ ධර්මය ඕනේ නැහැ කියලා බලන්න ඔක්කොම අත යන්න. දිවුරුත් එපා මේවත් එපා කියලා යන්න. ඒතර මෙතන ඉන්නවට වඩා ඉක්මනට යන්නේ වන්දා කියලා. මොකද යන ප්‍රමාණයට එන්න හිතෙනවා දමල ගහලා. ඒ කියන්නේ දිනා පො දැන් මේකේ මුකුත් නැහැ සුදු පාන් කාලා වගේ කියලා සසර මේක අහලා සසර හොයන්න ගියාම තිත්තටම තිත්ත වෙනවා.
යාර ඉද්දි නම් හිතන ඉද්දි අර තනිකමත් එක ඒ ලෝකේ ගැන හිතනවා වන්න පුළුවන් ගිහිල්ලා බලන්න. ගියපු පයින් අනිත් පැත්ත එහෙල්ලා ඉන්න කරා මොකද හරියන්නේ නැහැ. ඊට පස්සෙත් බලන්නකො ගිහිල්ලා දැන් මේකේ ඉඳලා යන අය කියලා ගිහිල්ලා කරන්නේ එක්ක එහෙ ඉන්නු බන අහනවා. ඒ ජීවිත ගත කරන්නේ එක්ක ගියා නම් ලෞකික ජීවිත ගත කරපල්ලකෝ. ගියා නම් ඒ ජීවිත හිටපල ඒක අහන්නේ නැහැ. ගෙදර ගිහපු දැන් බලන්න ඉඳලා ගියාට පස්සේ ගෙදර ගිය විතර මෙහෙ ඉන්නවට වඩා බන අහනවා. ජොබ් එකට ගිහිල්ලාත් අහන්නේ බන. ඉද්දි එච්චර අහන්නේ දැන් කම්මැලි අප්පා කියලා ඉන්නවා. ඒ ගිහිල්ලා ඊට පස්සේ ඒකනේ මනෝසෙට එතනින් යාර ඉවරයි. මනෝසෙගේ මේක ඇතුළේ දැවුනට පස්සේ ඌ ආවර්තනීය මායාවට අහුණා වගේ තමයි. ඌ උඩ කරන්න දෙයක් නැහැ. උඩ ගැලවෙන්න බෑ ඒකෙන් ආ. මොකද එතනින් යා ගැලවෙන්න දෙයක් නැහැ. තැනක් නෑ. අර ඔක්කොම වෙහෙසවල් විතරයි. කළා ඌ ඒකටම දිය වෙලා. ඒකටම දියලා වාෂ් වෙලා යාතුරු දහම් වෙලා යනවා ඉතින්. සමස්තයට එකතු වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒක තමයි කියන්නේ ඇඩික්ට් වලින් භයානක ඇඩික්ට් එක ධර්මය. මොකෙන් ගලවන්නත් පුළුවන් ඒකෙන් ගලවන්න බෑ මනුස්සයෙක්. ඩ්‍රග්ස් කුඩු වලිනුත් මිනිස්සු ගලවන්න පුළුවන්. කුඩු ගැහුවත් මිනිස්සු ගලවන්න බෑ. හැබැයි ධර්මයට ඇඩික්ට් වුණොත්. ඒකනේ කියන්නේ කාල්මාස් අබින්නගේ කියලා. ඒ ගලවන්න බෑ මොකද එච්චරමයි තියෙන්නේ. ඒක ඇරෙන්න වෙන මොනවා කළත් උර සැටිස් බවක් දැනෙන්නේ නැහැ. මොන මාලිගාවක හිටියත් මොන රජ මාලිගාව ගත්තත් අර වචනේ ඇහෙන එක අහන්න හිටින්නේ අර වචන ටික විතර. කියන්නේ ඊට පස්සේ සින්දු ඇහුවට හරියන්නේ නැහැ. අර වචනේම ඇහෙන්න ඕනේ. ඒ වචනේදී මාර ටියුන් වෙනවා. ඒතර එන්නේ යාගේ වචන අර වචනයි ඇහෙන්න ඕනේ. ඒකයි ඒතර යාර සතුට දැනෙන්නේ ඒකත් එක්ක ඉද්දි. ඒක කතා කරද්දි. අර ලෞකික ලෝකේ දිව්‍ය ලෝකේ යනවත් මාලිගා ලැබෙනවක රජකම ගැනවත් මෙලෝ රසයක් දැනෙන්නේ මොනවා හැවුවත් රහන්න. අරකයි ඇහෙන්නේ. ඒකටයි දිවෙන්නේ. ඉතින් අන්න එක තමයි ඒක වචීයක් කියන්නේ. ඒක හරිය මායාවක් කියන්නේ. ඒක හරිය වසූරිය වගේ එන්නතක් වගේ කියන්නේ. මැරෙන එන්නතක් කියන්නේ. ඒකේ රසය තමයි අදින ඊට වඩා වෙන රසයක් නෙවෙයි. හැබැයි මොකද්ද විඳින රසයක මොකුත් නැහැ ඉතින්. මොකුත් නැතිකමේ රසය ඒක. මොකද්ද ඕක නිකන් කන දෙයක්ද මොන දෙයක්ද බලන චිත්‍රපටියක් වගේද? නෑ මොනවත් නැතිකම. නැතිකම තුල අපි පිරෙන්න ගන්නවා. අපි ආත්මේ පූර්ණ වෙන්න ගන්නවා. මේක තමයි වෙන්න පටන් ගන්න. එන්නේ. කරන්න දෙයක් නැහැ ඉතින්. ඒකට ආව නම් ඉතින් සොරි තමයි. ආයි ජීවිතේ ගැලවිල්ලක් නැහැ ඉතින්. ඒකෙන්ම ගොඩ යන්න තමයි තියෙන්නේ. ඒකේ හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒකෙදි හම්බෙනවා ආදරයක් කියලා එක. ඒක අරාදරේ නෙමෙයි. දැන් මං කියන්නේ ඒ ආධ්‍යාත්මික ගවේෂණය ඇතුළට ගියාමත් එනවා වෙනම ප්‍රේමයක්. ඒ දැනෙන එක සම්පූර්ණ හාත්පස අර ලෝක දෙයක් එකට වඩා වෙනස්. අර ලෝකේ අර බැඳීම් හදාගෙන ගියපු එකේ වෙහෙසක්. දැන් මෙතන එන කරුණාව මේකේ එන මුදිතාවකුත් තියෙනවා. ඒක හරි ෆුල්නස් එකක්. ඒක හරි පිරිච් එකක්. ඒක අර බැඳීමක තියෙන වෙහෙස නෑ ඒකේ. හැබැයි එතනත් නැත්තේ නෑ දෙයක් තියෙනවා. ඒ තියෙන දේ හරි වින්දනීය. ඒ වින්දනය අර නිකන් අර එක දිගට පාවිච්චි කරද්දී එපා වෙන වින්දනයක් නෙමෙයි. ඒ නිසා මේක වින්දනය නෑ කියන්නේ නෑ. මේකෙත් ආදරයක් නෑ කියන්නේ නෑ. හැබැයි ලෞකිකත්වයේ තියෙන ආදරේ නෑ මෙතන. ලෞකිකත්වයේ තියෙන සතුට නෑ මෙතන. එතනින් එහා ගියපු සතුටක් තියෙනවා. ඉතින් ඒකට ඉතින් සතුටද කියන්න වචන දාන්නත් බෑ. ඒ නිසා ඒක තුළ තියෙනවා සතුටක්, නිවනක්, ආදරයක්. හැබැයි ඒක කම්පෙයා කරන්න බෑ මේ ලෞකික ලෝකෙ තිබ්බ අපි විඳ සතුටයි ආදරයයි ඒක නෙවෙයි. හැබැයි ඒක මොකද්ද කියලා අර ගුරුවරගෙන් අහනවානේ මොකද්ද කියන්නේ මං කියන්නේ නැහැ කියනවානේ. අර කතාවේ කියනවා මේ අහනවානේ මේ මොකද්ද මම නොමැරෙමි නොයමි කොහේ හෝ මා මෙහි පවතිවි. එහෙත් මගෙන් කිසිවක් නොවසන්න කියන්නේ නැහැ. ඒක අධ්‍යාලෙලා ලෑ මොකද්ද කියලා. ඒක තම තමන්ම අත්දකින්න තියෙන දෙයක්. ඒක කියන්න බෑ ඒක භාෂාව. නගන්න බැරි වෙනවා. හොඳයි අපි 11 නේ අවසන් කරගෙන නේද?